හොඳයි. හැම දිනාටම තෙරුවන් සරණයි. අද 2021 වර්ෂයේ ජූනි මාසයේ 28 වෙනි සඳුදා දවසේ ශ්‍රී ලංකා වේලාවෙන් සවස් 5:30ට ආරම්භ වන අභිධම්ම මාතිකා පාඩමටයි අපි එකතු වෙන්නේ. ප ဋ ාණ ධර්ම සභාව මගින් පවත්වන අභිධම්මාචාර්ය උපාධිමාලාවේ 2021 අධ්‍යයන වර්ෂයේ දෙවන වසර සඳහා වන දේශන මාලාවේ තවත් කොටසකටයි අපි එකතු වෙන්නේ. අද පාඩම් අංක 15 හැටියටයි අපිට ලැබෙන්නේ. අපි පළමුවෙන්ම තෙරුවන් සිහි කරලා ගාථාව සජ්ජායනා කරලා සාකච්ඡාව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස විචින්ත මති ගම්භීර මනන්ත ණය මණ්ඩිතං ප ဋ ාණං සම්මසන්තස්ස විමලාමිත බුද්ධියා යස්ස දේහානික්ඛමින්සු සුභාචබ්බන්න රන්සියෝ නීල පීතා රත්ත සේතා මංජිඨාච පවස්සරා තං ලෝකනාථං සුගතං ධම්මං ච ජින සේවිතං සංඝං නිරංගනං සෙට්ඨං නමාමි සිර සාදරං සාදු සාදු සාදු. හොඳයි, අපි අද ඉගෙන ගන්නේ නැත්නම් අද සාකච්ඡා කරන්නේ තික මාතිකාවල එන අවසාන ත්‍රිකය තමයි අද අපි සාකච්ඡා කරන්නේ. 22 වෙනි ත්‍රිකය. ඒ තමයි සනිදස්සන ත්‍රිකය. මේකත් අභිධම්ම පිටකයේ ධම්මසංගණී ප්‍රකරණේ අභිධම්ම මාතිකා යටතේ එන අවසාන තික මාතිකාවේ තමයි මේ තික මාතිකාව තමයි සනිදස්සන ත්‍රිකය. එතකොට සුපුරුදු විදිහට අපිට නික්කේප කාණ්ඩයත් අට කතා කාණ්ඩයත් කියලා කොටස් දෙකක තමයි මේ ධර්මවල විස්තර දැක්වෙන්නේ. එතකොට අපිට දැන් මේ මාතෘකා හැටියට කියලා තියෙන තැන කියලා තියෙනවා මොනවද මේ පද තුනකින් සංග්‍රහ වෙනවා ත්‍රිකය. ඒ කියන්නේ සනිදස්සන සප්පටිගා ධම්මා, අනිදස්සන සප්පටිගා ධම්මා, අනිදස්සන අප්පටිගා ධම්මා. එක වගේම කියවෙන වචන තුනක්, නමුත් පද තුනක්, නමුත් අර්ථයන්ගෙන් බොහෝ සෙයින් එකිනෙකට වෙනස් වෙන පද තුනක් තමයි මෙතන තියෙන්නේ. එතකොට මේ නික්කේප කාණ්ඩවලදී දක්වලා තියෙනවා ඡේද තුනකින් 1055 ඡේදය, 1056, 1057 කියන ඡේද වලින් මේ ධර්ම ගැන නික්කේප කාණ්ඩේ විස්තරයක් කරලා තියෙනවා. ඒ වගේම අට කතා කාණ්ඩෙට ගියොත් 1437, 1438, 1439 කියන ඡේද තුනකින් ඒ වෙන වෙනම ඒ ගැන විස්තර අපිට ලැබෙනවා. හොඳයි, අපිට ඒක සිංහලෙන් කියනවා නම් අපි ඒකට කියනවා සනිදර්ශන සප්‍රතිග ධර්මයෝය, අනිදර්ශන සප්‍රතිග ධර්මයෝය, අනිදර්ශන අප්‍රතිග ධර්මයෝය කියලා කියනවා. ඉතින් අපිට කාටට හුරු වෙන්නත් එක්ක අපි ඇත්තටම පාලියෙන්ම මේ පද ටික භාවිතා කරමු. ඒක සනිදස්සන සප්පටිගා ධම්මා, අනිදස්සන සප්පටිගා ධම්මා, අනිදස්සන අප්පටිගා ධම්මා. අපි හොයලා බලමු මොනවද මේ වගේ තේරුම කියලා. මේ අභිධම්ම භාවනා පළවෙනි පොතේ පිටු අංක 213 අපිට විස්තර කරලා තියෙනවා බොහොම ලස්සනට මේ පදවල අර්ථය. ඒ තමයි සනිදස්සන සප්පටිගා ධම්මා කියන එකට අර්ථය දීලා තියෙන්නේ කොහොමද? චක්කු විඥාණයෙන් දැකිය යුතු බව නම් වූ නිදර්ශන සහිත වූ හෙවත් දැකීම් සහිත වූද චක්ෂු ద్వාරෙහි ආපාතගත විය යුතු බව නම් වූ පටිග සහිත වූ හෙවත් හැපීම් සහිත වූද නිස්සත්ත්‍ය නිජීව පරමාර්ථ ස්වභාව ධර්මියෝ ඇත්තා. ඒතර දැන් මෙතනින් කියන්නේ මොකද්ද මේ චක්කු විඥාණයෙන් දැකිය යුතු බව නම්. දැන්
යම් කිසි දෙයක් තියෙනවා ඒක චක්කු විඥාණයෙන් තමයි දැකිය යුතුව තියෙන්නේ. එහෙමනම් ඒකට කියනවා මේ නිදර්ශන සහිත එහෙමත් නැත්නම් දැකීම් සහිත. මේ නිදර්ශන සහිත කියලා කියන්නේ දැකීම් සහිත කියන එකයි. ඒ වගේම චක්ෂුද්්වාරයේ ආපාතගත විය යුතු බව නම් වූ චක්ෂුද්්වාරයට ආපාතගත වෙන්න සුදුසු. පටිග සහිත වූ හෙවත් හැපීම් සහිත වූ. දැන් පටිග කියන වචනේ අපිට දහමේ ආකාර දෙකකින් හම්බ වෙන. එකක් තමයි මේ ද්වේෂය කියන එකට පටිග කියලා කියනවා. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් අපි අරමුණු ගැටීම් අතින් ගන්නකොටත් අපි පටිග කියලා කියනවා. ඒක දැන් මෙතන මේ අරමුණු ගැටීම් අර්ථයෙන් තමයි පටිග කියන වචනේ මෙතන පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට චක්ෂුද්්වාරයේ ආපාතගත වෙනවට අපි කියනවා මේ රූපයක් අසත් එක්ක ඇසයි රූපයයි පටිග වෙනවා කියලා. නැත්තම් ඒක ගැටෙනවයි කියලා. අපි ඇහැට රූපයක් ගැටෙනවා කියලා කියන්නේ. එතකොට අන්න ඒ ගැටීම තමයි මේ පටිග කියන්නේ. එතකොට චක්ෂුද්්වාරයේ ආපාතගත යුතු බව නම් වූ පටිග සහිත වූ හෙවත් හැපීම් සහිත වූ ද නිස්සත්ත නිජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ ඇත්තා. ඒ කියන්නේ මේක ඇහෙන් දැක ගන්න නැත්තම් චක්කු විඥාණයෙන් දැකගත යුතු රූපය ගැන තමයි මේ කතා කරන්නේ. ඒකට අපිට ඒක පැහැදිලි. ඒක දැකීම් සහිත ගතියක් තියෙනවා. ඇහැට ආපාතගත වෙන බවකුත් තියෙනවා. එහෙනම් අපි මේ කතා කරන්නේ මේ රූප වර්ණ රූපයක් ගැන තමයි මේ කතා කරන්නේ මෙතන. ඊළඟට අනිදස්සන සප්පටිගා ධම්ම. මෙතන සනිදස්සන කියව දකින්න පුළුවන් ගතියක් තියෙනවානේ. එතන මෙතන කියන්නේ අනිදස්සන සප්පටිගා ධම්ම. එහෙමනම් දකින්න පුළුවන් වෙන්නේ චක්කු විඥාණයෙන් පමණයි. චක්කු විඥානයේ කෘත්‍ය තමයි රූප දැකීම. රූප අරමුණු ගැනීම. එතකොට මෙතන කියන්නේ අනිදස්සන සප්පටිගා ධම්ම. චක්කු විඥාණයෙන් දැකිය නොහැකි බැවින් අනිදර්ශන නම් වූද. එහෙත් ద్వාරාරම්මන වශයෙන් ගැටීම් සහිත වූද. එහෙමනම් අපිට දැන් මෙතන හොඳටම පේනවා මේ චක්කුද්්වාරයේ ගැටෙන දෙයක් නෙවෙයි ගැන නෙවෙයි මේ කතා කරන්නේ. අනිත් ద్వාර වල ගැටෙන අරමුණු හැටියට. ద్వාරාරම්මන වශයෙන් ගැටීම් සහිත වූද නිස්සත්ත්‍ය නිජීව පරමාර්ථ ධර්ම ස්වභාව ධර්මයෝ ඇත්තා. ඒ තමයි අනිදස්සන සප්පටිය. ඒව සප්පටික ගතියක් තියෙනවා. මොකද ద్వාර වලට ගැටෙන ගතියක් තියෙනවා. නමුත් ඒක දකින්න බෑ. කියන්නේ එහෙනම් රූපය ගැන නෙවෙයි කියන්නේ වර්ණයක් ගැන නෙවෙයි කියන්නේ මේ අනිත් දේවල් ගැන. අපි තවදුරටත් ඉස්සරහට හොයලා බලමු. ඊළඟට කියනවා අනිදස්සන අප්පටිගත. මයික් ඔෆ් කරගන්න. අනිදස්සන අප්පටිග ධම්ම. ඒ මොනවද? අනිදස්සන කිව්ව ගමන් අපි දන්නවා චක්කු විඥාණයෙන් දකින්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා. චක්කු විඥාණයෙන් දැකිය නොහැකි බැවින් අනිදර්ශන නම් වූද අප්පටිගා. එතකොට අර ద్వාරාරම්මණයන් වශයෙන් ගැටීමක් නැති බැවින් අප්පටිග නම් වූද. ඒවා ద్వාරාරම්මන වල ద్వාරාරම්මන කියලා කියන්නේ මේ චක්කු සෝත ගාන જીවහා කාය කියන ద్వාරවල ගැටීමක් ඇති නොවන බැවින් අප්පටිග නම් වූද. නිස්සත්ත්‍ය නිජීව පරමාර්ථ ස්වභාව ධර්මය ඇත්තා. හොඳයි. අපි තවදුරටත් හොයලා බලමු මේකේ පද විවරණය කොහොමද මේක කියලා තියෙන්නේ කියලා. දැන් බලන්න මේ සනිදස්සන. සනිදස්සන කියනකොට මෙතනදී දීලා තියෙනවා භාවනා පොතේ සනිදස්සන යනු ඇසට ලක්වන ස්වභාවය. වර්ණ රූපයට නමකි. එහෙමනම් මේ සනිදස්සන කියලා කියන්නේම මේ වර්ණ රූපයට. වර්ණ රූපේ හැඳින්වීම පිණිස සනිදස්සන ලක්ෂණය කිව යුතුයි. වර්ණ රූපය හඳුන්වන්න නම් මේ සනිදර්ශනයි කියන ලක්ෂණය කියන්න ඕන. සනිදස්සන හැඳින්වීම පිණිස වර්ණ රූපයයි කිව යුතුයි. එතකොට සනිදස්සන හඳුන්වන්නේ වර්ණ රූපය කියන එකෙන් වර්ණ රූපය කියන එක හඳුන්වන්නේ සනිදස්සනයි කියන එක. ඒ කියන්නේ එකින් එකට වෙන් කරන්න බැරි ගතියක් තියෙන වර්ණ රූපේම තමයි සනිදස්සන කියලා අපි කියන්නේ. සනිදස්සන කියන එකයි වර්ණ රූපය කියන දෙකම එකකට. ඒක හරියට කියනවා ඒ වගේ මෙහෙම කියන දේ එසේ හේයින් වර්ණ රූපයක් සනිදස්සනයක් දෙක වෙන් කළ නොහැකියි. ඒ දෙක වෙන් කරන්න බෑ. දැන් මෙතන උදාහරණයකුත් දෙනවා. ඒ තමයි මේ සීලා පුත්තකස්ස ශරීරම්. කියන්නේ ගල් පොතේ සිරුර කියන එක. අපි දන්නවනේ දැන් ගල් පොත කියලා කියන්නේ අපි දන්නවනේ ශිලා ලේඛන වගේ තැන් තියෙනවනේ. අන්න එතනදී
කියනවා මේ ගල් පොත ගලෙන් හෝ ගල් පොත්තෙන් ගල හෝ වෙන් කළ හැකි දෙයක් නොවන්නාක් මේ කියලා. ඒ දෙකම එකට තියෙන. ඒක නිසා ඒ වගේ කියලා කියනවා මේ වර්ණ රූපයත් සනිදස්සන කියන එකත් එකටම තියෙන එකම දෙයක් හැටියට තමයි එතකොට මෙතනදී අපිට පැහැදිලි කරලා තියෙන්නේ. මෙසේම රූපාරම්මණයෙන් අන්‍ය වූ දැක්ක යුතුවක්ද නැත. රූපාරම්මණයෙන් තොරව තියෙන දැකිය යුතු දෙයක් නැහැ. දැකිය යුතු දෙයින් අන්‍ය වූ රූපාරම්මණයක්ද නැත. ඒ කියන්නේ රූපාරම්මණය කියන එකයි දැක්ක යුතු කියන එකයි දෙකම එකම දෙයක් කියන තමයි මෙතනදී මේ අපිට තේරුම් කරලා දෙන්නේ. ඒක නිසා රූපාරම්මණයත් සනිදස්සනයත් දෙකක් නොව එකකී කියලා කියනවා. ඒ කියන්නේ මේක විශේෂයෙන්ම හිතා ගන්න තියෙන්නේ මේකයි. මෙතන සනිදස්සන කියලා කිව්වහම වර්ණ රූපය කියන එක තමයි මෙතනදී අපි දන්න රූප 28න් වර්ණ රූපය කියන එක තමයි මේ සනිදස්සන කියලා තියෙන්නේ. එතකොට දැන් අපි දන්නවා සනිදස්සන කියන වචනේ තේරුම දන්නවා. නමුත් අපිට ඊට වඩා එහා ගියේ දේවල් තියෙනවා සනිදස්සන සප්පටිගාදී වශයෙන් තව විශේෂණ පද දාපු කොටස් තමයි අපිට මේ පදවල හම්බෙන්නේ. අපි බලමු මේ මොනවද කියලා. අන්න පළවෙනි පදේ සනිදස්සන සප්පටිගා ධම්මා. දැන් අපි සනිදස්සන කියන එක ඉගෙන ගත්තා. ඒ තමයි වර්ණ රූපය. දැන් සප්පටිග කියන එකේ තේරුම දැන් මෙතනදී දීලා තියෙනවා. දැන් බලන්න මෙතනදී කියලා කියන සන්තිකේ රූප, ඕලාරික රූප, සප්පටිග රූප කියලා තියෙනවා මොනවද? ප්‍රසාද රූප 5යි, විෂය රූප 7යි වෙන් කරලා අපි ගන්නවා. ප්‍රසාද රූප 5 කියන එක ගැන කවුරු හරි කාට හරි පුළුවන් ද කියන්න මොනවද මේ ප්‍රසාද රූප 5 කිව්වේ කියලා? කියන්න පුළුවන්. ප්‍රසාද රූප 5 කිව්වේ? චක්කු ප්‍රසාද රූපය, ගාන ප්‍රසාද රූපය, සෝත ප්‍රසාද රූපය, කාය ප්‍රසාද රූපය, ජීවහා ප්‍රසාද රූපය. ප්‍රසාද රූපය නේද? චක්කු ප්‍රසාද රූපය, සෝත ප්‍රසාද රූපය, ගාන ප්‍රසාද රූපය, ජීවහා ප්‍රසාද රූපය, කාය ප්‍රසාද රූපය. ඒතකොට ප්‍රසාද රූප 5යි. එතකොට ඒවට විශේෂ වෙන රූප 7ක් තියෙනවා කියලා කියනවා. ඒ 7 ගැන කියන්න පුළුවන්ද මොනවා හරි? මොනවද මේ විශේෂ රූප 7? වර්ණ රූපය, ශබ්ද රූපය, රස රූපය, ගන්ධ රූපය, රස රූපය, ගන්ධ රූපය, රස රූපය, තේජෝ වායෝ නැමැති තේජෝ වායෝ කියන භූතත්වය අපවම එතන විශේෂ රූප 7ක් වෙනවා නේද? අන්න ඔය ටිකට අපි කියනවා සන්තිකේ රූප කියලාත් කියනවා, ඒ වගේම ඕලාරික රූප කියලාත් කියනවා, සප්පටික රූප කියලාත් කියනවා. ඒකෝට දැන් අපි දන්නවා මේ සප්පටික කියනකොට මෙන්න මේ කියපු ප්‍රසාද රූප 5යි විශේෂ රූප 7යි තමයි ගන්න. ඒකෝට ඔක්කොම රූප කීයක් තියෙනවද මෙතන? ප්‍රසාද රූප 5යි විශේෂ රූප 7යි ගත්තාම 12 නේද? හොඳයි. ඔන්න ඔය රූප 12ට තමයි අපි කියන්නේ සන්තිකේ රූප කියනවා, ඕලාරික රූප කියනවා, සප්පටික රූප කියනවා. එතකොට ඔය රූප 28න් ඔය 12 ගියහම කීයක් ඉතුරු වෙනවද? 16ක් කොහොමද අපි හඳුන්වන්නේ මේ වචන තුනින්ම අඳුන කිට්ටුවෙන් යන්නේ කොහොමද අපි? සුකුම රූප. සන්තිකේ රූප කියන එකට අපි මොකද්ද කියන්නේ? සන්තිකේ රූප කියන එකට තියෙන අනිත් පදේ ඕලාරික. දූරේ රූප. ඖදාරික. නෑ දූරේ රූප. සන්තිකේ රූප කියන එක ප්‍රතිවිරුද්ධව තියෙන දූරේ රූප නේද? ඊට පස්සේ ඕලාරික කියන එක ප්‍රතිවිරුද්ධව තියෙන්නේ සුකුම රූප. සප්පටික රූප කියන එකට ප්‍රතිවිරුද්ධව තියෙන්නේ අප්පටික. රූප. අන්න හරි. එතකොට ඔය කිව්ව මෙතන කිව්ව මේ 12 හැරෙනකොට ඉතුරු 16 අපිට හඳුන්වන්න පුළුවන් දූරේ රූප, සුකුම රූප, අප්පටික රූප කියලා. හරි? හොඳයි. එතකොට දැන් අපි දන්නවා සප්පටික රූප කියලා කිව්වෙම නම් මේ ප්‍රසාද රූප 5යි විශේෂ රූප 7යි කියන රූප 12ක්. ඒ කියන්නේ අපි අර ගොරෝසුව ගන්න මේ ඕලාරික රූප 12 තමයි මෙතන සප්පටික කියලා කිව්වේ.
මොකද ඒ වගේ තියෙනවා අර ප්‍රසාද රූප වලට මේ විශේෂ රූප ආපාතනය වෙන ගති නැත්තම් ගැටෙන ගතියක් තියෙනවා. ඒකින්ද තමයි මේ සප්පටික කියලා කිව්වේ. ඒකට සුකුම රූප වල එහෙම සප්පටික ස්වභාවයක් නැහැ. ඒවා ගැටෙන්න තරම් ගොරෝසු ගතියක් නැහැ. එහෙම ඒක බොහොම සියුම්. ඊළඟට මෙතන කියනවා ඇසත් වර්ණයක්. නෑ මෙතන තව දෙයක් කියනවා. ප්‍රසාද වස්තු පස ස්වකීය ගෝචර රූප සමග එකට එක හමු වීම සප්පටික නම් වේ. සප්පටික නමින් හැඳින්වෙනවා. ඒක සප්පටික කියලා කියන්නේම මේ ප්‍රසාද වස්තු පහ තමන්ට ගෝචර වෙත් රූප සමග එකට හමු වීම, එකට එක හමු වීම තමයි එතකොට සප්පටික කියලා කියන්නේ. ඇසත් වර්ණයත්, කනත් ශබ්දයත්, ගානයත් ගන්ධයත්, දිවත් රසයත්, කයත් ස්පර්ශයත් එකිනෙකට හමු වීම, ආපාතගත වීම, එකිනෙක ගැටීමක් වැනි බැවින් එම රූප 12ම සප්පටික නම් වේ. ඒ රූප 12ම සප්පටික කියලා කියන්නේ. ඊළඟට සනිදස්සන පදයෙන් රූපාරම්මණය වෙන් කළ බැවින්. දැන් අපි කලින් කතා කරකට අපි කිව්වා සනිදස්සන කියලා නේ. සනිදස්සන කිව්ව තැන අපි කිව්වේ වර්ණ රූපේ. නැත්නම් රූපාරම්මණය. ඒක වෙන් කළා ගත්තාම අනිදස්සන සප්පටික කියන පදයට එතකොට එන්නේ මොකද්ද? මේ ඒ 12න් වර්ණ රූපය කියන රූපාරම්මණය හැරුණාම ඉතිරි ටික එනවා අනිදස්සන. හැබැයි ඒවා සප්පටිකයි. සප්පටික රූප කියනවල 12ක් ආවනේ. ඒ සප්පටික රූපෙන් වර්ණ රූපය අපි ගත්ත සනිදස්සනයි කියලා. එතකොට ඉතුරු 11 අනිදස්සන. ඒක පේන්නේ නැහැ. චක්කු විඥාණයෙන් දකින්න පුළුවන් මේ 11ක් නෙවෙයි ඉතුරු 11. ඒ ටික අනිදස්සනයි. හැබැයි අර ගෝචර වෙන හින්දා ආපාතගත වෙන හින්දා ඒ ප්‍රසාද රූපත් විශේෂ රූපත් සප්පටිකයි කියලා කිව්වනේ. එතකොට ඒ රූප 11ක් අනිදස්සනයි සප්පටිකයි. එතනට පදයට ගන්නේ රූප ධර්ම 11. ඒක පැහැදිලිද? අපි සනිදස්සන සප්පටික කියලා වර්ණ රූපය අයින් කරා. ඊට පස්සේ අනිදස්සන සප්පටික කියලා මේ ඕලාරික රූප නැත්නම් සප්පටික රූප 12න් වර්ණ රූපය අයින් කරලා ඉතුරු රූප 11ක් ගත්තා. මම හිතනවා ඒක පැහැදිලි ඇති කියලා. ඊට පස්සේ අනිදස්සන අප්පටික. දැන් මෙතන සප්පටික ගතියක් නැහැ. අප්පටික කියලා අපි කිව්වේ මොනවටද එතකොට? අර 16ක් වෙච්ච සුකුම රූප ටික තමයි අප්පටික කියලා කිව්වේ නේද? ඒ වගේම ඒවා එතන වර්ණ රූපයක් නැහැනේ. රූපායතනයක් නැහැ එතන. සුකුම රූප තියෙන්නේ. එහෙමනම් ඒවා අනිදස්සනයි. ඒක චක්කු විඥාණයෙන් බලන්න පුළුවන් රූපයක් නෙවෙයි. දකින්න පුළුවන් රූපයක් නෙවෙයි. රූප නෙවෙයි ඒවා. ඒවා අනිදස්සනයි. ඒ වගේම අප්පටිකයි. මොනවද අපට පෙනෙන්නේද නැති? පංචද්වාරයේහි ගැටෙන්නේද නැති? පංචද්වාරයේ ගැටෙනවා කියන්නේ සප්පටිකනේ. එහෙමත් නැති. පෙනෙන්නෙත් නැති. පරමාර්ථ ධර්ම සියල්ල මේ පදයට ඇතුළත් වෙනවා කියලා කියනවා. ඒකට ඔන්න ඔය දැනුම තියාගෙන අපි බලමු කොහොමද මේවා වෙන් කරලා මේ පද තුන ගන්න කියලා. දැන් අපි කියොත් නික්කේප කාණ්ඩයටයි අට කතා කාණ්ඩයටයි එතනදී මෙන්න මෙහෙම එකක් කියනවා. 1055 මම හිතන්නේ මේකේ අංකේ කතමේ ධම්මා සනිදස්සන සප්පටික. සනිදස්සන සප්පටික ධර්මයෝ මොනවද කියලා අහන්න. රූපායතන. මේ ධම්මා සනිදස්සන සප්පටික. මොකද්ද මේ රූපායතනය කියලා කියන්නේ? රූප 28න් රූපායතනය කියලා කියන්නේ මොන රූපේද? වර්ණ රූපේ. වර්ණ රූපේ. වර්ණ රූපේ. බොහොම හොඳයි. එතකොට මෙතන කියන්නේ මේ නික්කේ මේ අට කතා කාණ්ඩෙත් ඒ විදිහටමයි විස්තර කරලා තියෙන්නේ. වෙනසක් නැහැ. 1437 වෙනි ඡේදයේ දීලා තියෙන්නේ කතමේ ධම්මා සනිදස්සන සප්පටික රූපායතන. මේ ධම්මා සනිදස්සන සප්පටික. එහෙනම් අපි අභිධේය අර්ථ වලට ගියොත් මොනවද අපිට අභිධේය අර්ථ වලට ලැබෙන්නේ? වර්ණ රූපේ පමණයි මේ පළවෙනි පදේ. සනිදස්සන සප්පටිකා ධම්මා කියන පළවෙනි පදේ අභිධේය අර්ථ ලැබෙන්නේ වර්ණ රූපය පමණයි. හොඳයි. අපි දැන් ඕක බෙදා ගන්න වෙනවා ස්කන්ධ ආයතන ධාතු සත්‍ය වලට. මට කවුරු හරි කෙනෙක් කියන්න මෙතන ස්කන්ධ කීයක් තියෙනවද ආයතන කීයක් තියෙනවද ධාතු කීයක් තියෙනවද සත්‍ය කීයක් තියෙනවද? ඛණ්ඩ එකයි. ආයතන ඛණ්ඩය
ආයතන එකයි වර්ණ රූපේ රූපායතනයේ ධාතු එකයි වර්ණ රූපේ රූප ධාතුව ආර සත්‍ය එකයි. සත්‍ය එකයි වර්ණ රූපේ දුක්ඛ සත්‍ය. ධාතුවට මොකක්ද දෙන්නේ? රූප ධාතු ධාතු. වර්ණ රූපේ රූප ධාතු. එතකොට සත්‍යෝ එකයි කිය මොන සත්‍යද එතන තියෙන්නේ? දුක්ඛ සත්‍ය. දුක්ඛ සත්‍ය. ඇයි ඒක අපි දුක්ඛ සත්‍යද දැන්නේ ඇයි? රූපය ලෞකික ධර්ම ඇත්තටම ලෝභය අරනකොට අනිත් ලෞකික ධර්ම කොහටද යන්නේ? දුක්ඛ සත්‍ය. ලෝභ චෛතසිකයේ හැරෙනකොට අනිත් ලෞකික ධර්ම දුක්ඛ සත්‍යද යන්නේ නේද? බොහොම හොඳයි. බොහොම හොඳයි. එහෙමනම් අපිට ලැබෙනවා ස්කන්ධ එකයි, රූපස්කන්ධය, ආයතන එකයි, ධාතු එකයි, සත්‍ය එකයි හැටියට ලැබෙනවා. හොඳයි. අපි යමු. මොකද ප්‍රශ්නයක් තියෙනවද මේකේ? ප්‍රශ්නයක් කාටද තියෙනවද? නෑ නේද? හොඳයි. අපි යනවා ඊළඟ පදයට. ඒ තමයි අනිදස්සන සප්පටිගා ධම්මා. දැන් අපි කියවා සප්පටිග ධර්ම කියලා සියලුම රූප ධර්ම ගත්තාම මේ සප්පටිග ධර්ම රූප ධර්ම විතරක් නෙවෙයි අපි සාමාන්‍යයෙන් සප්පටිග ධර්ම කියලා ගන්නකොට ගන්නෙ මේ එතකොට අර ඕලාරික රූප 12 කියනවා. හැබැයි දැන් මෙතනදී අනිදස්සනයි. අනිදස්සනයි කියනකොට අර සනිදස්සන කොටස අයින් වෙනවා. අපි මොනවද සනිදස්සනයි කියලා කිව්වේ? වර්ණ රූපේ. වර්ණ රූපේ හැර තමයි අනිත් ඕලාරික රූප 11 අපි මෙතෙන්දි ගන්නවා. මොනවද ඒ ගන්න? මෙතන අහනවා මේ නික්කේප කාණ්ඩේ කතමේ ධම්මා අනිදස්සන සප්පටිග. චක්කායතන, සෝතායතන, ඝානායතන, ජීවහායතන, කායායතන, සද්දායතන, ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන. මෙතන රූපායතනේ නැහැ. සද්දායතනේ පටන්. දැන් බලන්න මේක අජ්ජත්තික ආයතන ටික තියෙනවා. චක්කායතන, සෝතායතන, ඝානායතන, ජීවහායතන, කායායතන කියන අජ්ජත්තික ආයතන පහක් තියෙනවා. ඕලාරික ආයතන පහක් තියෙනවා. ඊට පස්සේ රූපායතනේ නැතුව ඇයි මේ අනිදස්සන කියපින්ද අර සනිදස්සන එක අයින් කරා. රූපායතනේ නැහැ. සද්දායතන, ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන. හිමේ ධම්මා අනිදස්සන සප්පටිග. ඒකම තමයි මෙතනත් කියලා තියෙන්නේ මේ අට කතා කාණ්ඩෙත් ඒ විදිහටමයි විස්තර වෙන්නේ ඡේදය. එතකොට අපි බලමු මේකේ අභිධේයාර්ථ මොනවද කියලා. මෙතනදී අභිධේයාර්ථ වෙන්නේ වර්ණ රූපේ වර්ජිත 11 ඕලාරික රූපය. මේක දැන් තේරුම් ගත්තා. ඇයි අපි වර්ණ රූපය අයින් කරේ? ඒක සනිදස්සනයි. සප්පටිගයි හැබැයි සනිදස්සනයි. එහෙමනම් ඊතුරු සප්පටික රූප 11 තමයි මෙතෙන්දී එතකොට අපිට අභිධේයාර්ථ හැටියට ලැබෙන්නේ. ඒ මොනවද? චක්කු ප්‍රසාද රූපය, සෝත ප්‍රසාද රූපේ, ගාන ප්‍රසාද රූපේ, ජීවහා ප්‍රසාද රූපේ, කාය ප්‍රසාද රූපේ, ශබ්ද රූපය, ගන්ධ රූපය, රස රූපය, පොට්ටබ්බ රූපය කියලා කියන්නේ පඨවි තේජෝ වායෝ කියන ධාතු තුන. ඒතර රූප 11ක් මෙතන තියෙනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි. ඒ 11 තමයි එතකොට මේ අනිදස්සන සප්පටිග ධම්මා කියලා කියන්නේ. හොඳයි දැන් කියන්න බලන්න මෙතන කොච්චරක් තියෙනවද ස්කන්ධ? කොච්චරක් ආයතන තියෙනවද? කොච්චරක් ධාතු තියෙනවද? කොච්චරක් සත්‍ය තියෙනවද? මම කැමතියි අපේ මහත්මයෙක්ගෙන් පිළිතුරක් ලබා ගන්න. අපිට මහත්මයෙක් උත්තර දෙන්න පුළුවන්? අද ඇහුන්නේ කටහඬක්. කාටද පුළුවන්? ස්කන්ධ එකයි. රූපස්කන්ධය. හරි. ආයතන 9යි. ආයතන 9යි. ආයතන 9 කියන්න බලන්න. ඒ 9 රූප එක්ක නම් කියන්නේ. චක්කු. චක්කායතනය. හරි. සෝතායතනය, ගානායතනය, ජීවහායතනය, කායායතනය, ශබ්දායතනය, ගන්ධායතනය, රසායතනය,
පොට්ටම්බ ආයතනෙ. පොට්ටබ්බ ආයතන. එහෙමනම් රූප 11ක් තිබ්බට ආයතන තියෙන්නේ 9 නේද? හොඳයි. ධාතු කීයද? 9. ධාතු ඒ ආකාරයෙන්ම 9 නේද? චක්කු ධාතු, චක්කු ප්‍රසාද රූපේ චක්කු ධාතු. සෝත ප්‍රසාද රූපේ සෝත ධාතුව නේ. සෝත ධාතු, ගාන ධාතු, ජීව ධාතු, කාය ධාතු, ශබ්ද ධාතු, ගන්ධ ධාතු, රස ධාතු, පොට්ටම්බ ධාතු. පොට්ටබ්බ ධාතු නේද? හොඳයි. එතකොට මෙතන සත්‍ය කීයක් තියෙනවද? එකයි. මොන සත්‍ය තියෙන්නේ? දුක්ඛ සත්‍ය. සත්‍ය පමණයි නේ. මෙතන අපි කතා කරන්නේ ඕලාරික රූප 11ක් ගැන නේද? ඔව් රූප නම් අනිවාර්යයෙන්ම මේ ඒක දුක්ඛ සත්‍ය තමයි අයිති වෙන්නේ. ලෞකික ධර්ම නිසා නේද? හොඳයි. ඒ පිළිතුර බොහොම සාර්ථකයි. හරි. එතකොට ස්කන්ධ 1යි රූපස්කන්ධය පමණයි ආයතන 9යි ධාතු 9යි සත්‍ය 1යි. ඊළඟට අපි බලමු මේකේ මොන හරි ගැටලු තියනවද කාට හරි මෙතෙක් කතා කරපේවද? සාමාන්‍යයෙන් සනිදස්සන සප්පටිගා කියන එකට වර්ණ රූපේ විතරයිනේ ගත්තේ. ඔව්. චක්කු ප්‍රසාද රූපේ නැත්තේ. චක්කු විඥාණයෙන් දකින්න පුළුවන් ඒවා නිකන්නේ. චක්කු ප්‍රසාදේ පුළුවන් ද චක්කු විඥාණයෙන් දකින්න? බාහිර වර්ණ රූපේ තමයි එතෙන්දී සනිදස්සන සප්පටිගා කියලා ගන්න. හැබැයි ඔබතුමී කිව්වා වගේ අර මේ චක්කු ප්‍රසාදේ කියන එකත් සප්පටික රූපයක් තමයි. හැබැයි ඒක සනිදස්සන නෑ. චක්කු ප්‍රසාදේ කියන එක සනිදස්සන නෑ. ඒක ඇහැට බලන්න පුළුවන් රූපයක් නෙවෙයි. ඒක නිසා. හොඳයි. හොඳයි. ඊළඟට අනිදස්සන අප්පටිගා ධම්මා. එතකොට මොනවද මේ අපි බලමු මොනවද මේ අනිදස්සන අප්පටිගා ධම්මා කියලා කියන්නේ. මේකේ නික්කේප කාණ්ඩේ කියනවා 1057 ඡේදේ කතමේ ධම්මා අනිදස්සන අප්පටිගා. එතකොට එතෙන්දි කියනවා වේදනාඛන්‍දෝ සංඥාඛන්‍දෝ සංඛාරඛන්‍දෝ විඥානඛන්‍දෝ. ඒ කියන්නේ පරමාර්ථ ධර්ම වලින් වේදනා ස්කන්ධය කියලා යම් දෙයක් තියෙනවා නම් සංඥා ස්කන්ධය කියලා යම් දෙයක් තියෙනවා නම් සංස්කාර ස්කන්ධය ඒ වගේම විඥාන ස්කන්ධය කියන ඒ නාම ස්කන්ධ හතරම ඊළඟට කියනවා ඒක විතරක් නෙවෙයි තව මොනවාද යම් රූපං අනිදස්සනං අප්පටිගං ධම්මායතන පරියාපන්න මොකද්ද මේ ධම්මායතන පරියාපන්නං කියන එකේ තේරුම කියන්න පුළුවන් අදහසක් තියෙනවද ඒ පිළිබඳව මේ පරියාපන්න කියන වචනේ තේරුම තමයි ඇතුළත් වූ කියන එක. ඇතුළත් වූ කියන එක තමයි පරියාපන්න කියලා කියන්නේ. ඒතකොට ධම්මායතනට ඇතුළත් වූ. ධම්මායතනට සුඛම රූප අහු වෙනවා. අන්න ඒක තමයි. දැන් බලන්න යම් රූපං යම් රූපයක් වේද අනිදස්සන අප්පටික. ඒක චක්කු විඥාණයෙන් දකින්නත් බැරි ඒ වගේම ගැටීමකුත් නැති ධම්මායතනයේට ඇතුළත් වූ යම් කිසි රූපයක් තියෙනවා. ඒතකොට මේ මොන රූප ටිකද මේ කියන්නේ? සුඛම රූප. චෛතසික 52යි රූප දාතයයි. මම ඇහුවේ මේක ගැන. ඒ අනිත්‍යව ගැන ඇහුවේ නෑ. මම ඇහුවේ යම් රූපං අනිදස්සනං අප්පටිගං ධම්මායතන පරියාපන්න කිව්වොත් මොන රූප ටිකද ගන්න? සුකුම රූප 16. සුකුම රූප 16 තමයි එතන ගන්න. නේද? ඊළඟට අසංකතා ධාතු කියේ මොකක්ද? නිර්වාණ ධාතු තමයි අසංකතා ධාතු. ඔන්න ওই ටික තමයි අනිදස්සන අප්පටික කියලා කියන්නේ. ඒ තමයි නික්කේප කාණ්ඩේ කියන විදිය අපි දන්නවා. මේ නික්කේප කාණ්ඩේදී බොහෝ විට අපිට ලැබෙන්නේ මේ ස්කන්ධ හැටියට. දැන් ඒවා බෙදලා දක්වලා තියෙනවා භූමි හැටියට කොහෙද? අට කතා කාණ්ඩේ. කතමේ ධම්මා අනිදස්සන අප්පටික. මේක අට කතා කාණ්ඩේ කියලා ඡේද 1439 චතුසු භූමිතු කුසලං අකුසලං භූමි හතරෙම තියෙන කුසල අකුසල ඊළඟට කියනවා චතුසු භූමිසු විපාකෝ භූමි හතරෙම තියෙන විපාක භූමි හතරෙම තියෙන විපාක
සමා වෙන්න මාත්‍යා පොඩි ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? අපපටිගා කියවම අපපටිග වලට එන්නේ සුකුම රූප 16 පමණයිද? ඔව්. මොකද අපි අර සප්පටික කියනකොට මතකද 12ක් අයින් කරා. ඔව්. එතකොට ඒ 16 අතුරු 16 තමයි අපපටිග වෙන්නේ. ඊතුරු 16 තමයි අපපටික වෙන්නේ. ඒ කියන්නේ අපි සුකුම රූප 16 කියලා කියන්නේ අපි අර කිව්වේ වචන තුනක් ඕල මොනවද කිව්වේ අපි කිව්වේ එකක් කිව්වා සන්තිකේ කිව්වා. ඊට පස්සේ කිව්වා ඕලාරික කියලා. ඕලාරික කිව්වා සප්පටික කියලා. ඒ ඔක්කොගෙම හඳුන්වන්නේ අර ඕලාරික රූප 12. එතකොට ඒකෙම අනිත් පැත්ත ගත්තොත් එහෙම නොවන කොටස ගත්තොත් අපි කියනවා দূරේ. দূරේ කියන්නේ අවබෝධයට දුරයි මේ රූප ටික තේරුම් ගන්නත් අමාරුයි. ඊට පස්සේ අපි කිව්වා ඊට පස්සේ කිව්වේ සුකුමනේ. මේ ඕලාරික කියන එකේ ප්‍රතිවිරුද්ධ පැත්ත තමයි සුකුම. ඊට පස්සේ සප්පටික කියන එකේ ප්‍රතිවිරුද්ධ පැත්ත අප්පටික. එතකොට 16ම මෙන්න මේ ගොඩට තමයි එන්නේ එතකොට. එතකොට මේකට චිත්තචෛතසිකත් අයිති වෙන්නේ එතකොට අප්පටික කිව්ව මේවා ඒවයි සම්බන්ධයක්. ඔව් එතන අප්පටික කියලා කියන්නේ මේ හැප්පෙන්නේ නැති ගැටීම් සහිත ගතිය නැති ඒවා. දැන් නාම ධර්ම කියනවා හරිම සියුම්. ඒවා අර ඕලාරික රූප වගේ ගැටීම් කියන ගණයට දාන්න පුළුවන් දේවල් නෙවෙයි. මේ බොහොම සියුම් දේවල්. මේ වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංස්කාර ස්කන්ධ, විඥාන ස්කන්ධ කියනකොට මේ චිත්ත චෛතසික ධර්මයෝ බොහොම සියුම් නාම ධර්ම. ඒ වගේ අර ඕල රූපවල වගේ ගැටීමක් ගැන අපි කතා කරන්නේ නැහැ. ඒක නිසා තමයි ඒ ටිකත් මේකට ඒ ආකාරයෙන් දාලා තියෙන්නේ. ඒක පැහැදිලි ඇති කියලා හිතනවා. හරි පැහැදිලි. ඊළඟට අපි මෙතන ගත්තොත් එහෙම මෙතන දැන් ස්කන්ධ වශයෙන් කියපු ටික අපි භූමි වශයෙන්, සිත් වශයෙන්, රූප වශයෙන් කතා කරලා තියෙනවා. ඒකකොට කොහොමද කියන්නේ? චතුසු භූමිසු කුසලං අකුසලං. භූමි හතරෙම තියෙන කුසල අකුසල ධර්ම. ඊළඟට චතුසු භූමිසු විපාක. භූමි හතරෙම තියෙන විපාක. තීසු භූමිසු ක්‍රියාව්‍යාකත. භූමි තුනේ ක්‍රියාව්‍යාකත. ඇයි මෙතන චතුසු භූමිසු කිව්වා? මෙතන මේ කුසල අකුසල වලට චතුසු භූමිසු කිව්වා. විපාක වලට චතුසු භූමිසු කිව්වා. ඇයි මේ ක්‍රියාව්‍යාකතන් කියන තැනට මේ තීසු භූමිසු කියලා තුනක් විතරක් කිව්වේ? ලෝකෝත්තර ක්‍රියා නැන්නේ. ලෝකෝත්තර කොටසේ ක්‍රියාසිත නේද? එතන තියෙන කුසල සහ විපාක. මේ කනෙක්ෂන් තියෙන මම හිතන්නේ ඔයගොල්ලන්ගේ මේ සිග්නල් මදිකමක් තියෙන ඉඳ අපිට හරියට ඇහෙන්නේ නැහැ. කොහොම නමුත් අපි ඉදිරියට යමු. ඔව් එතකොට ඔන්න ওই විදිහට ගත්තාම දැන් බලන්න මෙතනින් මෙතනට කියන්නේ නැති භූමි හතරේ කුසල අකුසල කියලා කිව්වා. ඊට පස්සේ භූමි හතරේ විපාක කියලා කිව්වා. ඊට පස්සේ භූමි තුනේම ක්‍රියා කියලා කිව්වා. මේ හැරෙනකොට වෙනත් සිත් තියනවා. මේ ටික හැරුණාම භූමි හතරේ කුසල අකුසල සිත් ගත්තා. භූමි හතරෙම විපාක සිත් ගත්තා. ඊට පස්සේ භූමි තුනේ ක්‍රියාව්‍යාකතන් ගත්තා. එහෙනම් මං කියන්නේ අහේතුක සිත්. අහේතුක සිත් කියනකොට එතන මොනවද තියෙන සිත්? විපාක සිත්. එතන තියෙනවා විපාකයි ක්‍රියායි. විපාක සිත් තියෙනවා, ක්‍රියා සිත් තුනක් තියෙනවා නේද? ඒතර ඒ ටිකත් අයිති නේද මෙතනට? අයිති. ඒ ටිකත් අයිති. මොනවා හරි මේකෙන් අයින් වෙලා තියෙනවද? කිසිම දෙයක් කිසිම සිතක් කියන එකක් අයින් වෙලා තියෙනවද? නැහැ. නැහැ. මෙතනට සිත් 89ම අයිති වෙනවා. ඒ වගේම සිත් විතරක් නෙවෙයි දැන් මෙතන කියනවා වේදනාස්කන්ධෝ, සංඥාස්කන්ධෝ, සංඛාරස්කන්ධෝ. එතකොට ඒ සිත් වල යෙදෙන චෛතසික ධර්මත් එතනට අයිති වෙලා තියෙනවා නේ. ඊළඟට කියනවා යංච රූපං අනිදස්සනං අප්පටිකං ධම්මායතන පරියාපන්නයි. ඒ තමයි සුකුම රූප 16. ඒ වගේම නිබ්බානංච. මෙතන අසංකතාච ධාතු කිව්වා.
මෙතන නිබ්බානංච කියලා අට කතාවේදී තවදුරටත් පැහැදිලි කරලා කියලා තියෙනවා. ඔන්න ওই ටික තමයි අනිදස්සන අපටිගා කියලා කියන්නේ. එහෙමනම් අපි බැලුවොත් එහෙම මේකේ අභිධේයාර්ථ බැලුවොත් සියලුම සිත් 89ම එනවා. ඒක මොකද භූමි හතරම තියෙන කුසල අකුසල් තියෙනනේ විපාක ඊට පස්සේ ක්‍රියා සේරම. ඒකට සිත් 89ම එනවා. ඒ වගේම චෛතසික 52ම එනවා. ඒ වගේම සුකුම රූප 16 එනවා. නිර්වාණ ධාතුව එනවා. එතකොට මෙතන ස්කන්ධ කීයක් අපි මහත්මයෙකුට අවස්ථාව දෙනව නැවත වරක්. මමට අද කටහඬක් ඇහුනේම නැහැ. මංගල මහත්මයා කාට හරි අපි යමුද? කාටද යමු යන්නේ? මහත්මයෙක් ඉදිරිපත් වෙලා කතා කරන්න බලන්න. ඔව් අපිට ඇහෙන්නෙම නැහැ. ස්කන්ධ වශයෙන් පහක් තියෙනවා. හොඳයි. ඒ කියන්නේ සුකුම රූප ඔව් කියන්නේ ඒක කියන්නේ. හොඳයි සුකුම රූප 16 රූපස්කන්ධය. හොඳයි. එතකොට වේදනා ස්කන්ධයේ චෛතසික 52 අතුරින් වේදනා ස්කන්ධයට ඇතුළත් වෙනවා. සංඥාව ස්කන්ධයටත් සංස්කාර කියන්නේ වේදනාව සහ සංඥාව හැර ඉතිරි ටික සංස්කාර ස්කන්ධයට වෙනවා. ඉතිරි චෛතසික 50 සංස්කාර ස්කන්ධයට වෙනවා. හරි. එතන තියෙන සිත් 89 විඥාන ස්කන්ධයට එකතු වෙනවා. බොහොම හොඳයි. බොහොම හොඳයි. ඒක ස්කන්ධ පහ අපි මේ විදිහට කිව්වා. මේ ස්කන්ධ වලට අයිති වෙන්නේ නැති දේවලුත් තියෙනවා මෙතන. නිර්වාණය ස්කන්ධ විනිර්මුක්තයි කියන අපි නේද? හොඳයි. ඊට පස්සේ ආයතන ගැන කොහොමද කියන්නේ ඔබතුමා? ආයතන වශයෙන් ආයතන දෙකයි. මොනවද ආයතන දෙක? මන ආයතනය සිත් 89 මන ආයතනය. ඔව්. ඒ වගේම චෛතසික 52 ඒ වගේම සුකුම රූප 16 සහ නිර්වාණයේ ධම්මායතනය. ආයතනෙ වෙනවා. බොහොම හොඳයි. ඒකට ධාතු 8 දාරුම් වෙනවා. ඒ අතරින් චක්කු විඥාන දෙක චක්කු විඥාන ධාතුව ලෙසත් සෝත විඥාන දෙක සෝත විඥාන ධාතුව ලෙසත් ගාන විඥාන යුගලය ගාන විඥාන ධාතුව ලෙසත් ජීවා විඥාන දෙක ජීවා විඥාන ධාතුව ලෙසත් පංච ద్వාරා වජ්ජන කාය විඥානය ගැන කියුන්නේ නේද? කාය විඥාන දෙක කාය විඥාන ධාතුව වෙනවා. ඔව්. පංචා ద్వාරා වජ්ජන චය සහ සම්පටිච්ඡන දෙක මනෝ ධාතුව කියලා කියනවා. ඔව්. ඉතිරි 76 චිත් 76 මනෝ විඥාන ධාතුව. මනෝ විඥාන ධාතුව වෙනවා. හරි. එතකොට ඔක්කොම ධාතු තිබුණා අපිට කීයක්ද? තව ධාතුවක් එන්න ඕනද බලන්න. තව ධාතුවක් එන්න ඕනද බලන්න. ඔතන චෛතසික ධම්ම ධාතුව වෙනවා. චෛතසික 52ක් සුකුම රූප 16ක් නිර්වාණයත් ධම්ම ධාතුව. ධම්ම ධාතුව වෙනවා. එතකොට සියල්ල ධාතු කීයද? 8යි. 8යි. බොහොම හොඳයි. එහෙනම් දැන් ඊළඟට ඔබතුමාට පුළුවන් ද කියන්න මේ සත්‍ය කොටෙක්ද කියලා කියන එකට? ඒක ටිකක් දිග උත්තරයක්. ඒක පරිස්සමෙන් කියන්න පුළුවන්? ඔව් කියන්න. ආර්ය සත්‍ය වශයෙන් සත්‍ය 4යි තියෙනවා. එතන තියෙන ලෞකික සිත් 89 සහ ලෞකික සිත් පොඩකින් ලෞකික සිත් 81ක් තියෙනවා. 81යි. ඔව්. 81යි ඒකට අදාළ එතන චෛතසික 52 දෙක සහ සුකුම රූප 16ත් ඒ ටික දුක්ඛ සත්‍යයට එනවා. චෛතසික 51. චෛතසික කීයක් එනවද? 51. ලෝභය හැර ලෝභය වර්ගයට ලෝභය හැර නේද? චෛතසික 50ක එනවා එතන. හරි. ලෝභය සම්පූර්ණ අන්න හරි. කලින් අපව කිව්වෙන් ලෞකික සිත් 81යි ලෝභය හැර චෛතසික 51යි
සුකුම රූප 16යි දුක්ඛ සත්‍ය වෙනවා නේද? දුක්ඛ සත්‍ය. එතකොට සමුදය සත්‍ය කිව්වේ ලෝභයේ සමුදය සත්‍ය. සමුදය සත්‍ය වෙනවා. හරි. නිර්වාණය නිරෝධ සත්‍ය. නිරෝධ සත්‍ය වෙනවා. ඊට පස්සේ අර සතර මාර්ග සම්ප්‍රයුක්ත සම්මා දිට්ඨි සම්මා සංකප්පාදී ඒ මාර්ගාංගට එක්වරක් සහ සම්මා සංකප්ප හැර ඉතුරු 7 දෙන සතර වරක්. සතර වරක් මොකද්ද වෙන්නේ? සකෘදාගාමී මාර්ගයේ ඒ විදිහටම 8 දෙන 8 වරක් සහ 7 දෙන 7 වරක්. අනාගාමී මාර්ගයේදී 8 දෙන 8 වරක් සහ 7 දෙන 4 වරක්. රහත් මාර්ගයේදීද 8 දෙන 8 දෙන 1 වරක් සහ 7 දෙන 4 වරක්. මොකද්ද වෙන්නේ? මේ ටික මොනවද වෙන්නේ? මොන සත්‍යද කිව්වේ? ඒ මාර්ග සත්‍ය. මාර්ග සත්‍ය. හරි. එතකොට එහෙම කිව්වා නේද? එතකොට හරි. ඒ ටික ඒ විදිහට ගොනු වෙලා ආවා. එතකොට මෙතන තියනවද සත්‍ය විනිර්මුක්ත මොන හරි? අවර සිත් එන තියෙන අර සිත් 29 සහ සිත් 29ද නැත්නම් මොනවද? සිත් 29 කියලා අපි කියන්නේ ඉතිරි නේද? ඉතිරි චිත්තෝපාද. ඔව්. ඉතිරි චිත්තෝපාද 29 සහ මාර්ග ඵල චිත්තෝපාද 34. ඵල චිත්තෝපාද වල තියෙන 37ක් තියෙනවා. ඔව් ඒ ටික සත්‍ය විනිර්මුක්ත වෙනවා. සත්‍ය විනිර්මුක්ත වෙනවා. බොහොම හොඳයි. බොහොම හොඳයි. ඊට පස්සේ මේ ත්‍රිකය අපි ඒක පොඩ්ඩක් මේ භාවනා පොතේ බලමු නැවත වරක්. මොකද මේක අවසාන ත්‍රිකයේ හින්දා අපි හොඳට බලාගමු ඒ සත්‍ය විග්‍රහය කරන්නේ කොහොමද කියලා බලාගමු. ඊට අමතරව දැනට කියන්න බලන්න මේ ත්‍රිකය සප්පදේශ ත්‍රිකයක්ද නිප්පදේශ ත්‍රිකයක්ද? ඒක නිෂ්ප්‍රදේශ. නිප්පදේශ ත්‍රිකය. මොකද හැම මේ පරමාර්ථ ධර්මයක්ම මේකට අඩංගු වුණා නේද? පද තුනට අන්තර්ගත වුණා නේ. ඊළඟට මේක ආදිලබ්ධ නාම ත්‍රිකයක්ද සරලබ්ධ නාම ත්‍රිකයක්ද? ආදිලබ්ධ. ඇයි අපි මේකට ආදිලබ්ධ නාම කියලා කිව්වේ? මුල් නාමයෙන් කියන නාමයෙන් තමයි හඳුන්වන්නේ පළවෙනි. සනිදස්සන ත්‍රිකය කියලා මේකට කියන්නේ නේද? ඒක මේ පටන් පදයේ සනිදස්සන සප්පටිගා. අන්න ඒකෙන් තමයි මේ ත්‍රිකයට නම් ලැබෙලා තියෙන්නේ සනිදස්සන ත්‍රිකය කියලා. බොහොම හොඳයි. බොහොම හොඳයි. හොඳට සතුටු වෙන්න පුළුවන්. ඔව්. ඉතින් මේ ආකාරයෙන් සියල්ලම කියවුණා. නිර්වාණ ස්කන්ධ විනිර්මුක්ත බවත් කියවුණා. ඒක මතක තියාගන්න හැම වෙලාවකම කියන්න ඕනේ. ඊළඟට මේ සත්‍ය ධර්ම කියනකොට ඉතිරි මාර්ග චිත්තුප්පාද 29ද ඵල චිත්තුප්පාද 37ද සත්‍ය විනිර්මුක්ත වේ කියලා කියන්න ඕනේ. ඒ වගේම මේක නිප්පදේශයි ආදිලබ්ධයි. අපි පොඩ්ඩක් බලමු භාවනා පොතට ගිහිල්ලා මේ සත්‍ය ගැන කියපු හරිය පොඩ්ඩක් බලමු. මේක වැරදි තැනකට ගිහිල්ලා ඉන්නේ මම සාහනයකට යන්නේ. මෙතනදී බලන්න මේකනේ අනිදස්සන අප්පටිගා ධම්ම. මේක පේනව නේද? මම හිතනවා පේනවා ඇති කියලා. එනවා මහත්මයා. පේනවානේ. බලන්න මෙතනදී ස්කන්ධ පස්වැදෑරුම් වෙච්ච විදිය දන්නවා. ආයතන දෙවැදෑරුම් වෙච්ච විදියත් අපි සරලව ඉගෙන ගත්තා. ඊට පස්සේ ධාතු වශයෙන් ආපු විදිහයි දැන් ආර්ය සත්‍ය වශයෙන් යන ටික තමයි ටිකක් දීර්ඝව බලා ගන්න ඕනේ. ඒ කොහොමද කියන්නේ? ආර්ය සත්‍ය වශයෙන් සිව්වැදෑරුම් වන්නා වූ කෙසේදයත් ලෞකික සිත් 181 නේද? ඒ හා යෙදුණු තත් සංප්‍රයුක්ත ලෝභ වර්ජිත චෛතසික 51. සොළොස් සුකුම රූපයේද දුක්ඛ සත්‍ය නම් වන්නේ. ලෝභය සමුදය සත්‍ය නම් වන්නේ. නිර්වාණය නිරෝධ සත්‍ය නම් වන්නේ. ඊළඟට තමයි අපිට අර
මාර්ග සත්‍ය කියනකොට තමයි දීර්ඝ විග්‍රහයක් අපිට කරන්න වෙන්නේ. ඒක කටපාඩමින් වගේ දැනගෙන හිටියත් පාඩු නෑ. අවශ්‍ය වෙලාවක ප්‍රයෝජන ගන්න. සතර මාර්ග සංප්‍රයුක්ත වූ. ඒතර මාර්ග හතරම ගැන මෙතන කියනවා. සතර මාර්ග සංප්‍රයුක්ත වූ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, වාචා කම්මන්ත, ආජීව වායාම, සති සමාධි යන සෝවාන් මාර්ගාංග 8 දෙන එක්වරක්. සද්දින 4 වරක්ද සකදාගාමි මාර්ගාංග 8 දෙන එක්වරක් සද්දින 4 වරක්. මෙතන මේ මහත්මයා කිව්ව ඇත්තටම මෙතනදී මේ සම්මා සංකප්ප වර්ජිත සද්දින කිව්ව ඒක වඩා හොඳයි. ඒක හොඳට පැහැදිලි. අවබෝධය පැහැදිලි කියන එක තේරෙනවා. ඊළඟට අනාගාමි මාර්ග අංග 8 දෙන එක්වරක් සද්දින 4 වරක්ද අරහත් මාර්ගාංග 8 දෙන එක්වරක් සද්දින 4 වරක් කියන මේ ධර්ම සමූහය මාර්ග සත්‍ය නම් වන්නේ. ඉතිරි මාර්ග චිත්තුප්පාද 29. 29 කියනකොට අපි දන්නවා මාර්ගසිතක 36ක් ලැබෙනවා. සාමාන්‍ය පොදුවේ ගත්තාම චෛතසික ධර්මය. ඒ 36න් මේ මාර්ගාංග 8 අඩු කරාම 28යි. ඒ 28ට මාර්ගසිත 4 එකක් හැටියට හිතලා එක එකතු කරාම 29ක් වෙනවා. එතකොට ඒ 29 කියන්නේ අන්නේ මාර්ග චිත්තුප්පාද 29. ඵල චිත්තුප්පාද ගත්තොත් ඒ සිත් 4ම ඵල සිත් 4ම එකක් හැටියට චෛතසික ධර්ම 36ක් එකතු කරාම සත් 37ක් ලැබෙනවා. ඒක ඵල චිත්තුප්පාද සත් 30 සත්‍ය විනිර්මුක්ත නම් වන්නා. මෙසේ ආර්ය සත්‍ය වශයෙන් සිව්වැදෑරුම් වන්නාහ. මෙතන කියනවා මේ ශබ්දාවලියේ හෙවත් සනිදස්සන ත්‍රිකේ වනාහි පරමාර්ථ ධර්මයන් පද 3ක් කොට වදාළ බැවින් එක නම් වන්නේය. මුල් පදයෙන් ලබන ලද නම් ඇති බැවින් ආදි ලබ්ධ නාම ත්‍රික නම් වන්නේ. සියලු පරමාර්ථ ධර්ම ඇතුළත් කොට වදාළ බැවින් නිප්‍රදේශ ත්‍රික නම් වන්නේය. එතකොට අපි ඒකත් සමගම අපි නැවතත් අපි යමු අනිත් එකට යමු අපේ සයිඩ් එකට. එතකොට මේ පදව ගැටුරු මොනවා හරි තියනවාද? පංචිත්තෝත්පාද 30යින් 37ක් වුණ විදිය පොඩ්ඩක් කියන්න පුළුවන්. මාර්ගසිත 30. අපි දැන් මාර්ගසිත ගන්නකොටත් එහෙමයි. මාර්ගසිත වල අපි කියවනේ මේ මාර්ගාංග 8 නෑ මාර්ගාංග 8 ගත්තනේ අපි එතනදී. මාර්ගාංග 8 මාර්ග සත්‍ය හැටියට ගන්නකොට කීයක් චෛතසික ඉතුරු වෙනවද? 36න් 8ක් ගියාම 28 නේ. ඒ 28ට මාර්ගසිත 4ම එකක් හැටියට අරගෙන ගත්තාම ඒ 28ට එකක් එකතු කරාම තමයි 29 වෙන්නේ. ඒ තමයි අපි මේ මාර්ග චිත්තෝපාද 29 කියලා කිව්වේ. 29 කියලා කියන්නේ 30ට එකක් ඌණයි අඩුයි. ඒක තමයි 29 තමයි එහෙම කිව්වේ. මෙතනදී ඵලසිත ගන්නකොටත් ඵලසිත 4 එකක් හැටියට අරගෙන චෛතසික 36ට එකතු කරාම 37ක් වෙනවා. අපි ඒවට කියනවා චිත්තෝත්පාද කියලා. චිත්තෝත්පාද කියන්නේ සිත සහ සිත සමග උපදින චෛතසික ධර්ම. ඒක සිතක් එක සිතක් හැටියටයි අපි ඵලසිත 4ම සැලකුවේ. එහෙම සැලකලා ඒ චෛතසික 36ට එකතු කරාම අපිට 37ක් ලැබෙනවා. ඒ ටිකට අපි කියනවා ඵල චිත්තෝත්පාදයෝ 37 නැත්නම් 37ක් කියලා කියනවා. ඒක පැහැදිලිද? පැහැදිලි. හොඳයි. තව කාට හරි මොනවා හරි ප්‍රශ්න තියෙනවද? තේරුණාද මේක? අද කතා කරපු යෝගී අපහැදිලි තැන් තියෙනවා. යෙසර එකක් තියෙනවා අහන්නද මම? අහන්නකෝ. අර මේ දැන් අර පංචද්වාර වචන සිත්වලින් ඔව් අජත්තාරම්මන ගන්න කොහොමද? පංචද්වාර නෙමෙයි පංච මේ විපංච විඥානවල දිපංච විඥාන වලින් අජත්තාරම්මන ගන්න කොහොමද? අජත්තාරම්මන අජත් ධර්ම කියලා කිව්ව මොනවද? තම సంతානේ පවතින ධර්ම නේද? එතකොට එතනදි මොනවද කිව්වේ මේ අවිදේය අර්ථ හැටියට?
නෑ අජ්ජත් ධර්ම හැටියට මොනවද ගත්තේ? චක්කු සෝත ඥාන ජීවහා කාය. නෑ අජ්ජත් ආරම්මන මේ අජ්ජත් ධර්ම කියලා ගත්ත ටික බලමු නේද? පොඩ්ඩක් ඉන්න බලන්න මම එතනට යන්න. අජ්ජත් okay. හරි. අජ්ජත් සුඛයට ගියොත් අපි පේනවද මේක? පේනවා දැන්. හරි. බලන්න අජ්ජත් ධම්ම කියලා ගත්තේ අධ්‍යාත්ම సంతානයේ පවත්නා වූ හේවත් තම තමාගේ సంతානයේ පවත්නා වූ නිස්සත්ත්ව නිජීව පරමාර්ථ ස්වභාව ධර්මය ඇත්තා. ඔතන අපි නිවන හැර බලන්න අජ්ජත් කියලා කියන්නේ සුඛී సంతානයේ උදාහරණයක් කියලා ගත්තේ නේ. එතකොට අපි මෙතනදී ගත්තේ මේ අපි මොනවද ගත්තේ අජ්ජත් කියලා? නිවන හැර අනිකුත් සියලුම පරමාර්ථ ධර්ම තමයි ගත්තේ නේද? එතකොට බලන්න මෙතනදී දැන් ප්‍රශ්නේ ඇහුවේ මොකද්ද කියන්න ආපහු? පංචද්වාර ආවර්ජන සිත් වලින් මේ අජ්ජත්තරම්මන ගන්නෙ කොහොමද? ඔව්. මෙතන රූප 28 කියලා තියෙනවා නේද? මේ අජ්ජත් කියන අජ්ජත් ධර්ම වලට රූප 28ම එනවා නේද? එතකොට ගෝචර රූප හින්දාද? ඔව් එතන බලන්න දෙකෙන් දැන් උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම වර්ණ රූපය කියන එක මෙතන තියෙනවා නේ? හරි සර් මෙතනින් බලන්න. මෙතනින් බලා ගන්න පුළුවන්. මෙන්න මේ ධර්ම අරමුණු කරන චිත්තචෛතසිකය තමයි අජ්ජත්තාරම්මන ධම්ම කියන්නේ. එතකොට මෙන්න මේ දේවල් අරමුණු කරනවා නම් ඒවා අජ්ජත්තාරම්මන වෙනවා. එහෙමනම් බලන්න මේ රූප කියනකොට විශේෂයෙන්ම මේ රූප 28 එනකොට ඒකේ මෙතන තියෙනවා වර්ණ රූපේ තියෙනවා, ශබ්ද රූපේ තියෙනවා, ගන්ධ රූපේ, රස රූපේ, පොට්ටබ්බ රූපේ ඒ ඔක්කොම තියෙනවා මෙතන නේ. එතකොට ඒවා අරමුණු වෙන්නෙම පංචද්වාරා කියන්නේ පංචද්වාරික චිත්ත වීති වලින් අපි ඒක දක්වන්නේ. ඒ පංචද්වාරික චිත්ත වීති වලින් නම් ඒව දැනගන්නේ අනිවාර්යයෙන්ම පංචද්වාරා ආරම්මන සිත ඒ චිත්ත වීති වල තියෙනවා. ඒකේ අරමුණු වෙන්නෙම මේ ඊට අදාළ වෙච්ච ආරම්මණය. ඒ විදිහට තමයි අපිට ගන්න වෙන්නේ නේද? පැහැදිලිද? ඒක දැන් මේ පංච විඥාන 10. ඒ කියන්නේ ද්විපංච විඥාන වලින් අපි සාමාන්‍යයෙන් හිතන්නේ එළියේ තියෙන ඒවා ගෝචර වෙනවා කියලානේ. ඔව් එළියේ තියෙන ඒවා ගෝචර මෙහෙම දෙයක් තියෙනවානේ. දැන් බලන්න අපි එක අතකින් අනිත් අත ඇල්ලුවා කියන්නකො. එතකොට එතන හම්බෙන පටවිය මොකද්ද? ඒක අජ්ජත්තික පටවි ධාතු. ඒ කියන්නේ ඒක අපේ කාය ප්‍රසාදයේ තියෙන ඒ කාය ප්‍රසාද අපි හිතුවොත් එහෙම ඒ දශක කලාප හැටියට තියෙන ඒ දශක කලාප වල තියෙන පටවි ධාතුව තමයි අපිට එතන හම්බෙන්නේ. ඒ වගේ කීපයක් විතරයි එතකොට. ඒ වගේ කීපයක් ගන්න වෙනවා. හොඳයි. මේ තෝරලා බේරලා ගන්න වෙනවා මොන රූපේද අහුවෙන්නේ කියලා නේද? ඔව් එතකොට දැන් උදාහරණයක් හැටියට බැලුවම අපිට දැන් ওই රූප 28 කිව්වට අපිට මේ හිතන්න පුළුවන් එතකොට භාව රූපේ අපිට පංචද්වාරයෙන් හම්බ වෙනවා කියලා හිතන්න පුළුවන්? බෑ. ඒවා අදාළ විදිහට වෙන්වෙන්ව හිතලා තමයි ගන්න වෙන්නේ. හොඳයි. ඊළඟ සම්මයි මම මේක ෂෙයා කරන්න නවත්තනවා. තව කාට හරි මොනවාරි ප්‍රශ්නයක් තියෙනවද? හොඳයි. ප්‍රශ්න නැත්නම් බොහොම සතුටු වෙනවා හැමෝම වගේ උනන්දුවෙන් මේ ටික මාතෘකා ටික මේ මම හිතනවා අධ්‍යයනය කරා මතක තියාගත්තා කියලා මේ හොඳට නැවත නැවතත් බලලා මේ භාවනා පුතත් බලලා ඒ කරුණු මතක තියාගන්න දරා ගන්න විභාගයට
අවශ්‍ය කරන විදිහට ඒ වගේම විභාගයට විතරක් නෙවෙයි මේවා විදර්ශනාවටත් ප්‍රයෝජනවත් වෙන විදිහට අවබෝධය ලබා ගන්න එක වටිනවා. ඉතින් ඒකත් එක්කම අපේ ටික මාතිකා කොටස අදින් නිමා වෙනවා. ඊළඟ කොටස හැටියට අපිට ලැබෙන්නේ දුක මාතිකා. දුක මාතිකා වලට ආරම්භයක් ලබා දෙන්න කියලා අපි තාමත්ම ගෞරවයෙන් මංගල මහත්මයාගෙන් ඉල්ලා සිටිනවා. මංගල මහත්මයා ඔබතුමාට පුළුවන් මෙතන ඉඳලා දුක මාතිකාවට ආරම්භයක් ලබා දෙන්න. තෙරුවන් සරණයි. හොඳයි ජයන්ත මහත්මයා, හැමදෙනාටම තෙරුවන් සරණයි. අපි එහෙමනම් දුක මාතිකා පටන් ගමු. මම ඇයි විශේෂ හැඳින්වීමක් කරන්න ආරම්භයක් ගන්න කියලා නම් මට තේරෙන්නේ නැහැ. ඉතින් අපිට කරගෙන යන්නත් පුළුවන්. කොහොම වුණත් අපි පාඩම පටන් ගමු. මම එහෙමනම් ස්ක්‍රීන් එක ෂෙයා කරන්න මොහොතක් දෙන්න. හොඳයි. මම හිතනවා ස්ක්‍රීන් එක ඔයගොල්ලන්ට පේනවා ඇති කියලා. අපි එහෙමනම් පටන් ගනිමු. ඉස්සර වෙලාම ජයන්ත මහත්මයාට අනේක වාරයක් පින් දෙන්නට ඕනේ. බොහෝමත්ම කැපවීමකින් උනන්දුවෙන් උත්සාහයෙන් ටික මාතිකා 22ම අප වෙනුවෙන් ඉදිරිපත් කිරීම ගැන බොහෝම ලස්සනට බොහෝම නිවිහන හිටලේ ඒ ඉදිරිපත් කිරීම ඇත්තටම අගය කරන්නට ඕනේ. හොඳයි. අපිට අද එහෙමනම් ඉඳලා ඉස්සරහට දුක මාතිකා කරගෙන යනවා. දුක මාතිකා කියලා කියන්නේ ධම්මසංගණී ප්‍රකරණයේ තික මාතිකා වලට පස්සේ විස්තර වෙන මාතිකා කොටාසය. වෙනසකට තියෙන්නේ දුක්ඛ මාතිකා කිව්වහම දුක කිව්වේ දෙකයි යුගලය කියන අර්ථය. එතකොට එතනදී මේ මාතිකා කොටාසය තුල තියෙන පද දෙක බැගින් වූ නිසාවෙන් දුක මාතිකා කියලා හඳුන්වලා අපි ඉස්සරහට එනවා. ධම්මසංගණී ප්‍රකරණය තුල දුක මාතිකා කියන ප්‍රමාණය විස්තර කරන හැටි බලපුවාම පරිච්ඡේද 13ක් යටතේ ගුණ වෙලා තියෙනවා. දුක කියලා කිව්වම විස්තර කළා ඒක පද දෙකේ යුගලයන් කියලා. එතකොට එහෙමනම් එතන දුක 100ක්, ඒ කියන්නේ යුගල 100ක් හැටියට තියෙනවා. සංසන්දනය කළොත් තික මාතිකාවල අපිට තිබුණේ තික 22යි. එහෙමනම් එකක 3 ගානේ එතනදී පද 66යි. මෙහිදී තියෙන්නේ දුක මාතිකා යටතේ තියෙන්නේ දුකයෝ 100යි. එහෙමනම් එක දුක එක පද දෙක ගානේ පද 200යි. මම හිතනවා ඒක පැහැදිලි ඇති කියලා. එහෙමනම් මේ කියන පද 200 මේ යෙදිලා තියෙන පරිච්ඡේද 13ක් යටතේ තමයි ගොනු කරලා තියෙන්නේ. එහෙමනම් මේ පද 200ම එහෙම නැත්නම් යුගල 100 මේ පරිච්ඡේද 13 යටතේ ගොනු කරලා දක්වලා තියෙනවා. එතකොට 213න් බෙදලා එන උත්තරේ හැම ගොච්චකේ හැම මේ පරිච්ඡේදයකටම දැම්මා නෙමෙයි. ඒ පරිච්ඡේදයේ යෙදෙන විදිහට අනුව පද ගාන අඩු වැඩි වෙලා තියෙනවා. අඩුම බැලුවොත් මට පේනවා පරාමාස ගොච්චකේ පද 5ක් තියෙනවා. වැඩිම ගාන පිටි දුකයේ පද යුගල 18ක් අපිට පෙනෙනවා. මේ විදිහට තමයි පරාමාසයේ අඩුම තියෙන යුගල 5යි. පිටි දුකේ අඩුම වැඩිම ගාන අපිට හම්බ වෙනවා යුගල 18ක් කියලා. මේ විදිහට ඒ පරිච්ඡේදයට අනුරූප වශයෙන් මේ පද ගොනු කරලා දක්වලා තියෙනවා. එතනදී මේ කියන අපිට මේ ටික මේ පරිච්ඡේද ටික නම් වශයෙන් බැලුවොත් හේතු ගොච්චකය, චුල්ලාන්තර දුකය, ආසව ගොච්චකය, සංයෝජන ගොච්චකය, ග්‍රන්ථ ගොච්චකය මේ විදිහට මේවා නම් කරලා තියෙනවා. ඒ අනුව අපිට පේනවා මෙහිදී සමහර පරිච්ඡේද නම් කරලා තියෙනවා ගොච්චක හැටියට. සමහර පරිච්ඡේද නම් කරලා තියෙනවා දුක හැටියට. උදාහරණයක් හේතු ගොච්චකය, චුල්ලාන්තර දුකය. මේ විදිහට මේක නම් කරලා තියෙන්නේ විශේෂ හේතුවක් තියෙනවා. අපි ඒක බලමු ඉදිරියේදී. මොකක්ද ඇයි ගොච්චක කියන්නේ, ඇයි දුක කියන්නේ කියලා. ඊට අමතරව මෙහිදී එහෙමනම් අපිට දකින්න පුළුවන් ගොච්චක කියලා පරිච්ඡේද 10කුත් දුක වශයෙන් නම් වුණු පරිච්ඡේද 3කුත් මුළු එකතුව පරිච්ඡේද 13ක්. 10 සහ 3 13 හැටියට මුළු පරිච්ඡේද 13 එහෙමනම් අපිට යෙදිලා තියෙන්නේ ගොච්චක ලෙස පරිච්ඡේද 10යි, දුක ලෙස පරිච්ඡේද 3යි. එහෙමනම් මුළු පරිච්ඡේද ගාන 13යි. මීට අමතරව මේ දුක මාතිකා කියලා කිව්වහම අපිට හම්බ වෙනවා ධම්මසංගණී ප්‍රකරණය තුල සුත්තන්ත දුක මාතිකා කියලා තවත්
දුකයෝ 42ක්. සූත්‍රාන්ත මාතිකා කියලා. ඒවත් පද දෙකේ ගොඩවල් හැටියට එන්නේ. ඒ නිසා ඒවත් දුකයෝ. එතන දුක 42යි. එහෙමනම් පද 84යි. ඒ මුළු ගානම තනි පරිච්ඡේදයක් යටතේ තියෙන්නේ. ඒ නිසා ධම්මසංගණි ප්‍රකරණයේ තුල දුක පරිච්ඡේද කීයක් තියෙනවද කියලා අහුවොත් අපි ඒක පැහැදිලිව විස්තර කරන්නට ඕනි. අභිධම්ම දුක මාතිකා පරිච්ඡේද 13යි. සුත්තන්ත දුක මාතිකා පරිච්ඡේද 1යි. සියල්ල පරිච්ඡේද 14යි කියලා අපි පෙන්වන්නට ඕනේ. මේ විදිහට තමයි අපිට දුක මාතිකා ටික ගලපගෙන ඉස්සරහට යන්න තියෙන්නේ. මේ පරිච්ඡේද 14 මේ විදිහට අපිට ගලප ගන්නට පුළුවන්. හොඳයි. දැන් අපි බලමු ඇයි මේ ගොච්චක කියලා සහ දුක කියලා විශේෂයෙන් නම් කරලා තියෙන්නේ මොන හේතු මතද කියලා සාකච්ඡා කරලා බලමු. මේ හුරු පුරුදු රූපද මල් පොකුර නම් ඉතින් හුරු පුරුදුයිනේ. මෙතන මේ තියෙන්නේ කැණි මඩලක් තියෙන තැනක්. කැණි මඩල කියන එක දන්නවද? මෙහෙමයි. අර ඉස්සර කාලේ වහලවල් හදද්දී මුළු ඔක්කොම පරාල ටික උඩටම අරගෙන ගිහිල්ලා වහලේ මුදුනේ තනි තැනකදී තමයි ඒවා සම්බන්ධ කෙරුණේ. අන්න එහෙම සම්බන්ධ කරපු ඒ මූලික කණුවටනේ කිව්වේ කැණි මඩල කියලා. එතකොට ඒ කැණි මඩල වටා ඔක්කොම ඒවා ටික මේ පරාල ටික වද්දලා ඒ මත තමයි රීප්ප ගහලා හදලා තිබුණේ. මට ඒ විදිහේ කැණි මඩලක පින්තූරයක් හොයාගන්න බැරි වුණා. ඒ වුණාට මේ දඹදිනි පන්සලේ තිබිච්ච පරණ ගෘහයේ තිබිච්ච කැණි මඩලක් ගත්තේ. ඒක අර තනි කණුවට නොවුනත් පරාල ටික එක තැනට වැදිලා තියෙන වගේ ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන්. මේ වගේ දැන් මේ පරාල ඔක්කොම එක සමානයිනේ. ඒ වගේ අන්‍යෝන්‍ය සම්බන්ධයක් ඇති ධර්මතා කලාප ලෙසින් ගොනු කරලා තියෙන ඒවා ගොච්චක කියලා කිව්වා. හරිද? ඒවා එතකොට එහෙමනම් අනිත් ඒවා අන්‍යෝන්‍ය සම්බන්ධයක් නැති. එහෙමත් නැත්නම් අප්‍රකට ධර්ම එහෙම රැස් කරලා එකට ගොනුවක් ගහලා තියෙන තැනකදී ඒක සඳහන් කළා දුක කියලා. හරිද? එතකොට ගොච්චක කියලා කිව්වේ මොනවද? අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙන ධර්මතා ඔක්කොම එක්තහුව කරලා ගොච්චකයක් කියලා සලකුවා. දැන් අපි ඊළඟට කතා කරන්නේ හේතු ගොච්චකය. එතන තියෙන්නේ හේතු ධර්ම. හේතු ධර්ම ගැන එක පැතිකඩ වලින් බලලා සාකච්ඡා කරන ගොච්චකයක්. එතකොට ඒ ගොච්චකයේ පද 10ක් තියෙනවා නම් ඒ පද 10ම අර හේතු ධර්ම වටා ගොනු වෙලා තියෙනවා. ඒකෙන් පරිබාහිර වෙනත් ඒවා නෑ එතන. ඒ නිසා ඒක ගොච්චකයක් කියලා ගන්න පුළුවන්. හරිද? අන්න ඒ වගේ සමහර ඒවා තියෙනවා තැන් තැන් වලින් අරගත්ත ඒවා. මෙතනින් එකයි අතනින් එකයි එහෙම අරගත්තුවේ අර අන්‍යෝන්‍ය සම්බන්ධය නැති ස්වභාවය විද්‍යාමාන වෙනකොට ඒවා මේ පරිච්ඡේද නම් කරලා තියෙන්නේ දුක පරිච්ඡේද කියලා. ඒ විදිහට දුක පරිච්ඡේද ප්‍රධානම තුනක් තියෙනවා. චුල්ලන්තර දුක, මහාන්තර දුක සහ පිට්ටි දුක කියලා. චුල්ලන්තර කියන්නේ සාමාන්‍ය මේ ඔක්කොම දිහා බලපුවම චුල්ලන්තර කියන්නේ චූටි, කුඩයි. ඒ කියන්නේ මේ දුක තුන අතරින් චූටියටම තියෙන චුල්ලන්තර දුක. මහාන්තර දුක කියන්නේ මධ්‍යම ප්‍රමාණයට තියෙන එක, පිට්ටි දුක කියන්නේ අවසානයේට තියෙන එක කියලා සලකන්නට පුළුවන්. හරිද? එතකොට දැන් ඒක තේරුණාද මේ වචන දෙකේ වෙනස? ගොච්චකය සහ දුක. දැන් මේ බලන්න මේ මල් පොකුර අරන් බැලුවොත් තනි නටුවෙන් ඉස්සරහට ඇවිල්ලා ඒ නටුව වටා ඔක්කොම එක හා සමාන මල් පිපිලා තියෙනවා. එතකොට ඒක ගොච්චකයක්. හරිනේ? අර සමහර ගස්වල ඔයගොල්ලෝ දැකලා තියෙනවානේ දම් පාට මල්, නිල් පාට මල්, හැන්ද වෙනකොට සුදු පාටත් වෙන මල්. අර ඒ වගේ එක එක තිබුණා නම් සමහර විට ඒක අර එක වර්ණය මූලික කරගෙන සැලකුවොත් විවිධ වර්ණ වලින් යුතු මල් එකම ගහේ තියෙන බොහොම කලාතුරකින් මම දැකලා තියෙනවා. අර එතකොට අන්න ඒ වගේ ස්වභාවයක් වෙන්න පුළුවන් මේ මල උදාහරණයට අරන් කිව්වොත් දුක කියන එක. හරිද? අර එතකොට මූලික ධර්මතාවය අපි තේරුම් ගන්න ඕනේ. පොදු ධර්මතා පොදු ධර්මයක් අරබයා එකට ගොඩ නැගිලා තියෙනවා. එහෙම නැත්නම් අන්‍යෝන්‍ය සම්බන්ධයක් ඇති ධර්මතා කලාප ලෙසින් ගොනු වෙලා තියෙනවා නම් ඒවා ගොච්චක එසේ නොවනේ ඒවා දුක. එහෙමනම් මේ දුක මාතිකා පරිච්ඡේද 13 තුල අපිට පළමුවෙන්ම හම්බ වෙන පරිච්ඡේදය තමයි හේතු ගොච්චකය. එතකොට හේතු ගොච්චකය කියන එකේ නමෙන්ම පැහැදිලි වෙනවා හේතු ධර්ම මූලික කොටගෙන විවිධ පැතිකඩ වලින් පද හදලා ඉදිරිපත් කරලා තියෙන
පරිච්ඡේදයක්. එහිදී පද හේතු ගොච්ඡකයට තියෙනවා යුගල 6ක්. දුකයෝ 6ක් කියලා අපිට කියත හැකි. දුක කියලා කියන්නේ යුගල කියන එකනේ. එතකොට දෙකයි තියෙන එක යුගලය. එතකොට හේතු ගොච්ඡකයේ තුල තියෙනවා දුකයෝ 6ක්. ඒ කියන්නේ යුගලයෝ 6ක්. එහෙමනම් පද වශයෙන් ගත්තොත් 6 වරක් 2 12යි. අපි ඒව කියවල බැලුවොත් පළවෙනි දුකයට අදාළ වෙනවා හේතු ධම්මා න හේතු ධම්මා. හේතු වන ධර්ම එසේ නොවන ධර්ම. දැන් මෙතන දුක කියලා කිව්වහම අපි හැම වෙලාවකම බෙදලා තියෙන්නේ යම්කිසි කරුණක් මුල් කරගෙන අපි මේක බෙදුවා නම් අපි කොටස් දෙකකට බෙදන්න පුළුවන්. අපි ගත්තොත් මුළු ලෝකයේම ඉන්න මනුස්ස ප්‍රජාව අපිට බෙදන්න පුළුවන් පුරුෂ පක්ෂය කාන්තා පක්ෂය කියලා. ඒ වගේ එහෙමත් මෙතන කියලා නෙමෙයි තියෙන්නේ පුරුෂ පක්ෂය පුරුෂ නොවන පක්ෂය කියලා. අර යන්නේ ඒ වගේ. නැත්නම් කාන්තා පක්ෂය කාන්තා නොවන පක්ෂය. දැන් මේ විදිහට ඊටාම ඍජුව මේක අපිට බෙදලා දාන්න පුළුවන්. මේ හේතු කියන ධර්මතා ටික පැහැදිලිව කාණ්ඩ දෙකට බෙදන්න පුළුවන්. එතකොට ආයේ ඒ දෙක අතරමැද ඉන්න විදිහක් නැහැ. මොකද කෙලින්ම දෙවෙනි පදයට අරන් තියෙන ප්‍රතික්ෂේපය. හරිනේ. පළවෙනි පදයට කාරණාව ඉදිරිපත් කරලා දෙවෙනි පදයට ප්‍රතික්ෂේපය දීලා තිනවා මේ පළවෙනි දුකය තුල. ඒක වෙනස් වෙන සමහර තැන් තියෙන ඉඳ තියෙනවා. නමුත් අපි මේ හේතු ගොච්ඡකේ පළවෙනි එක අරගෙන බැලුවා නම් පළවෙනි යුගලය ඒක ඉදිරිපත් වෙන්නේ හේතු ධම්මා ඊළඟට න හේතු ධම්මා. හරිනේ. හේතු නොවන ධර්ම. හේතු ධර්ම හේතු නොවන ධර්ම මේ විදිහට. සිංහලෙන් කියනවා නම් හේතු නම් වූ ධර්මයෝය හේතු නො වූ ධර්මයෝය කියලා ඒක ඉදිරිපත් කරන්නට පුළුවන්. මේක ඔයගොල්ලන්ට පොත අරගෙන බැලුවොත් ඒ ධම්මසංගණිය තුල මේක විස්තර වෙනවා මේ විදිහට. හේතු ගොච්ඡකේ අරගෙන බැලුවා නම් හේතු ධම්මා න හේතු ධම්මා දෙවෙනි පදය මේ මන් ධම්මසංගණි පොතෙන්ම පෙන්නන්නේ සහේතුකා ධම්මා අහේතුකා ධම්මා. එතකොට එතනදී අර නික්කේප කාණ්ඩයේ ඡේදය සහ අට කතා කාණ්ඩයේ ඡේදය මේ විදිහට දක්වලා තියෙනවා. අපිට ඒ හැසිරීම දුක නැතික මාතිකා ඉගෙන ගනිද්දී අපි කරලා තියෙනවනේ. ඒවා මතකයි දැන්. මෙතන දැන් නික්කේප කාණ්ඩයේ සහ අට කතා කාණ්ඩයේ පද දෙක ගානේ මේ විදිහට ඇවිල්ලා තියෙන හැටි. එතකොට මේ හේතු ගොච්ඡකයේ කොහොමද තියෙන්නේ? හේතු ධම්මා න හේතු ධම්මා පළවෙනි යුගලේ. සහේතුකා ධම්මා අහේතුකා ධම්මා දෙවෙනි යුගලේ. හේතු සම්පයුක්තා ධම්මා හේතු විප්පයුක්තා ධම්මා තුන්වෙනි යුගලේ. හේතු චේව ධම්මා සහේතුකාච සහේතුකා චේව ධම්මා නච හේතු කියලා තියෙනවා හතරවෙනි යුගලේ. හේතු චේව ධම්මා හේතු සම්පයුක්තාච හේතු සම්පයුක්තා චේව ධම්මා නච හේතු. ඒ විදිහට අපිට පස්වෙනි යුගලේ අරගන්නට පුළුවන්. හයවෙනි එක න හේතුකෝපන ධම්මා සහේතුකාපි එහෙම නැත්නම් න හේතුකෝපන ධම්මා අහේතුකාපි. මේ විදිහට හේතු ගොච්ඡකයේ තුල අපිට දුකයෝ 6ක් පේන්න තියෙනවා. ඉතින් හැම ගොච්ඡකයකම හැම පරිච්ඡේදයකම 6 නෙමේ තියෙන්නේ. මම කියවනේ මට මතක හැටියට අවමය තිබුණේ 5යි. ඔව් පරාමාස ගොච්ඡකයේදී 5ක් එනවා. ඊටු හැම එකකදීම 5ට වැඩි ප්‍රමාණ තමයි අපිට ආවේ. ඒව අපි ඉදිරියේදී බලමු කොහොමද ඒක යෙදෙන්නේ කියලා. එතකොට හේතු ගොච්ඡකය මේ විදිහට අපිට යුගල 6ක් හැටියට ඉස්සරහට එනකොට අපි භාවනා පොත අරගෙන භාවනා පොත දැන් ඔන්න දෙවෙනි පොත අරගන්නට ඕනේ. භාවනා පොත අපේ නාවිනේන්ද්‍ර ස්වාමීන් වහන්සේ ලියලා තියෙන පොත් කාණ්ඩ දෙකක් හැටියටනේ. එතකොට ඒකේ පළවෙනි පොත තික මාතිකා හැටියට ආවේ. දෙවෙනි පොත දුක මාතිකා හැටියට එන්නේ. එතකොට දැන් අපිට අද ඉඳලා සාකච්ඡා කරන්නට වෙන්නේ භාවනා පොතේ දෙවෙනි එක. හරිනේ. එතකොට මේ දෙවෙනි භාවනා පොතේ පිටු අංක 2ේදී විස්තර කරලා දෙනවා හේතු ධම්මා න හේතු ධම්මා ආදී වශයෙන් මූලාර්ථයෙන් හේතු නම් වූ නිස්සත්ත්ව නිජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ ඇත කියලා පළවෙනි හේතු ධම්මා කියන පදේ විස්තර වෙනවා. හොඳට බලන්න. මූලාර්ථයෙන් හේතු නම් වූ නිස්සත්ත්ව නිජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ ඇත්තාහ. මොකද්ද මේ මූලාර්ථයෙන් හේතු කියලා කියන්නේ?
හොඳයි මම ඉස්සරහම අහන්නම්කෝ පොඩි ප්‍රශ්නයක්. මේ හේතු ධර්ම කියන්නේ මොනවද? අමෝහ ආදේශ මූල ලෝභ දේශ මොහය අලෝභ දෝෂ මොහ. හරි. මෙතන අපිට මේ බලන්න මේක ලියලා තියෙන විදිහ මූලාර්ථයෙන් හේතු නම් වූ. එතකොට මුල් කියලා අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ දැන් ගස්වලනේ මුල් තියෙන්නේ. අපිට ඒකනේ වඩා සමීප පුරුදු. ගස්වල මුල් වලින් මොනවද කරන්නේ? පොළොවට සම්බන්ධ පොළවේ නිශ්චිත තැනක ස්ථිරව රඳා පවතින්නට මුල් ටික උදව් වෙනවා. ඊට අමතරව මොනවද වෙන්නේ? ඒ ගස පෝෂණය ලබනවා. හරි. ගසට අවශ්‍ය වතුරද මෙහෙම නැත්නම් අනිකුත් පෝෂ්‍ය පදාර්ථද මහ පොළවෙන් අර හැදලා අරගෙන අතු ඉතිරි කිලි දළු ඔක්කොටම යවලා මේ ගහ වර්ධනය කරන්නට පෝෂණය කරන්නට උදව් කරනවා. ඒ තමයි මුලේ ස්වභාවය. මෙතන හේතු ධර්ම විස්තර කරද්දිත් හේතු හඳුන්වන්නක් දීලා තියෙන්නේ මූලාර්ථයෙන් හේතු නම් වූ. එතකොට ඒ අර්ථයම තමයි හේතු කියලා කියන අරගෙන තියෙන්නේ. එහෙමනම් එතනදිත් හේතු කියන ධර්මයෝ වලින් එහෙනම් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් අරමුණ පිළිබඳව නිශ්චිත රඳා පවතින බවක්. ස්ථිරව අරමුණ අරගන්න බවක්. හරි? එක පැත්තකින් සිද්ධ වෙන අතර ඒක හරියට අර මහ පොළොවේ එක තැනක ගසක් නිශ්චිතව රඳවා තියා ගන්නවා වගේ. දැන් නාම ධර්ම අරගත්තාම සිතක් අරගත්තාම සිත විසින් ගන්න අරමුණ එහෙම නැත්නම් ඒක චෛතසික විසිනුත් අරගන්නවා. එතකොට ඒ අරගත්තා වූ අරමුණ නිශ්චිතව ස්ථිරව ඍජුව අරගෙන පවත්වා ගැනීම තමයි මේ හේතු ධර්ම වලින් වෙන්නේ. ඒකයි මූල ස්වභාවයට සමාන කරලා ඉදිරිපත් කරලා තියෙන්නේ. හොඳයි. එතකොට අපි දන්නවා එවැනි හේතු ධර්ම 6ක් තියෙනවා. ලෝභ දෝෂ මෝහ, අලෝභ දෝෂ අමෝහ කියලා යෙදිලා තියෙනවා. අපි මේක අරගත්තොත් මේක අපි අරන් බැලුවොත් ධම්මසංගණි අත්තසාලිනී අරගෙන බැලුවොත් ඒකේ මට මතක හැටියට තිබුණා දුකමත් හේතු ධම්මාති මූලට්ටේන හේතු සංකාතා ධම්මා. හේතු ධම්මාති මූලට්ටේන හේතු සංකාතා ධම්මා. ඒකත් ඒ විදිහම තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. හේතු ධර්මයෝ කියන එක මූලාර්ථයෙන් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. එහෙමනම් එහි ප්‍රතිපක්ෂයේ හැටියට නහේතු කියලා දැම්මනම් අනිවාර්යයෙන්ම මූලාර්ථයෙන් හේතු නම් නොවු නිස්සත්ත නිජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ කියලා තමයි ගන්න වෙන්නේ. ඒක තමයි භාවනා පොතේ අපිට මෙතන ඉදිරිපත් වෙලා තියෙන්නේ. හරිද? ඊළඟට මේ පද දෙක තුල එහෙමනම් කොහොමද අභිධේයාර්ථ අපි හොයාගන්නේ? ඒ සඳහා අපි දන්නවා මේ අපි ඔක්කොම අභිධේයාර්ථ කියලා අරගන්නේ පරමාර්ථ ධර්මනේ. එහෙමනම් මේ පරමාර්ථ ධර්ම මොනවද අපිට තියෙන්නේ? චිත්තචෛතසික රූප නිබ්බාන. මෙහිදී මේ හේතු කියලා ධර්ම වෙන්නේ හැම වෙලාවෙම මේව චෛතසික ධර්ම. එහෙමනම් සිත 89 පිළිබඳ අපිට ගැටලුවක් නැහැ. ඒක පරමාර්ථ ධර්මය. ඒ තුල හේතු කියන ධර්මය, ඒ කියන්නේ සිත් කියන එක හේතු නෙමෙයි. චෛතසික වලින් කොටසක් තමයි හේතු වෙන්නේ. එහෙමනම් චෛතසික පරමාර්ථය චෛතසික 52 අපිට බෙදා ගන්නට වෙනවා. හේතු නම් වශයෙන් හඳුන්වන චෛතසික ඔක්කොම 6ක් තියෙනවා. ලෝභ දෝෂ මෝහ අලෝභ දෝෂ අමෝහ කියලා. හේතු නම් නොවු චෛතසික තියෙනවා 46ක්. 46යි 6යි 52යි. එහෙමනම් චෛතසික පරමාර්ථය අපිට දෙකට බෙදලා ගන්න වෙනවා මේ පළවෙනි දුකය තුල විස්තර කිරීමට. හේතු කියන්නේ මෙන්න මේවා. හේතු නොවු කියන්නේ ඊතුරු චෛතසික වලින් 46. එතකොට මේ කියන අදහස අපි කොහොමද මේ පද යුගලයට දාලා අභිධේයාර්ථ හොයාගන්නේ? මේ සතර පරමාර්ථයෝ අපි කොහොමද එහෙමනම් මේකට බෙදාගන්නේ? මෙන්න මේ විදිහට. හේතු ධම්මා කියලා කිව්වහම හේතු නම් වූ චෛතසික 6 විතරයි වැටෙන්නේ. න හේතු ධම්මා කිව්වහම සිත 89යි. හේතු නම් නොවූ චෛතසික 46යි. රූප 28යි නිර්වාණයයි. පැහැදිලිනේ? ආයේ මේ දෙක අතරමැද්දේ මොනවාක්වත් තියෙන විදිහක් නැහැ. පරමාර්ථ ධර්මයෝ මේ පද දෙකට අනිවාර්යෙන් ගොනු වෙලක් තියෙනවා. එහෙමනම් ඒ විදිහට තමයි මෙහි අභිධේයාර්ථ අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ. මේක ඉතා සරලයි, පැහැදිලි, පහසුයි. ඒ ගැන මොන හරි ප්‍රශ්නයක් එහෙම තියෙනවද?
ප්‍රශ්නයක් තියෙන්න බෑ. හරි. හොඳයි. දැන් අපි ඊළඟට බලමු නම් 6යි. ඒගොල්ලෝ එතකොට අර සිත් 89 ඒවත් වැටෙනව නේද? රූප 28 ඒ ටික වැටෙන්නේ නැද්ද? නැත්නම් ඒ ටික වැටෙනවද? හොඳයි. ඔබතුමාට හිතෙන විදිහට හේතු කියන ගොඩට සිත් 89 වැටෙන්න පුළුවන්ද? වැටෙනව නේද? කොහොමද වැටෙන්නේ? එක පොඩ්ඩක් අපිට විස්තර කරලා දෙන්න. ඔබතුමාට හිතෙන විදිහට ඒක පොඩ්ඩක් විස්තර කරලා දෙන්න. කොහොමද සිත් 89 හේතු කියලා නම දාලා නම් යටතේ ඉදිරිපත් කරන්නේ කොහොමද? අලෝභ දෝස මොහ දැන් එවැනි හේතු ඇතුවනේ සිත් ඇතියන්නේ. හරි ඉතින්. දැන් මම අහනවා සීයයි මිනිබිරි කෝ කියලා. එතකොට මිනිබිරි සීයයි අතල්ලාගෙන ගමනක් යනකොට මිනිබිරි වෙනම ඉන්නවා 100 වෙනම ඉන්නවා. මම 100ට මිනිබිරි කියනවද? නෑ. මිනිබිරිට 100 කියනවද? නෑ. හැබැයි දෙන්න අතල්ලාගෙන යන එක වෙනම වැඩක්. හරි ඒක හැන්දෑව ඉතින් ඒ දෙන්න ඇවිදිනකොට ඉතින් අතල්ලා යනවනේ මිනිබිරිව අතහැරලා යන්න බෑනේ පොඩි ළමයානේ. ඒ දෙන්න එකට යන එක ඇත්ත ඒ වුණාට මිනිබිරි කියන්නේ මිනිබිරිට 100 කියන්නේ 100ට. හරිනේ. එහෙම ඒ වගේ අපි 100ට කවදාවත් මිනිබිරි කියලා කියන්නේ නෑනේ. ඒ වගේ හේතු කියලා නම් ලැබලා තියෙන්නේ ලෝභ, දෝෂ, මෝහ, අලෝභ, අදෝස, අමෝහ ටික විතරයි. ඒ වගේ එතකොට ඉතුරු ධර්ම ඔක්කොම ටික එහෙනම් හේතු කියලා නම ලැබලා නැහැ. ඒගොල්ලෝ වෙන වෙන නම් ලැබලා තියෙන්නේ. හරිනේ. ඒ අනුව හේතු කියන ගොඩට අයිති වෙන්නේ මේ හේතු 6 විතරයි. න හේතු කියන ගොඩට, ඒ කියන්නේ හේතු නොවන ගොඩට අනිත් සියලුම ධර්ම අඩංගු වෙන්න ඕනේ. හොඳයි. දැන් අපි බලමු මේකනේ අපි මෙච්චර කතා කළේ භාවනා පොත අනුවනේ. අපි බලමු නික්කේප කාණ්ඩය තුල මේක කොහොමද විස්තර වෙන්නේ කියලා. හතමේ ධම්මා හේතු. ධම්මසංගණී නික්කේප කාණ්ඩයේ ඡේද 1058 පිටු අංක 400. එතනදී හතමේ ධම්මා හේතු. තයෝ කුසල හේතු, තයෝ අකුසල හේතු, තයෝ අව්‍යාකත හේතු. නව කාමාවචර හේතු, ච රූපාවචර හේතු, ච අරූපාවචර හේතු, ච අපරියාපන්න හේතු කියලා දීර්ඝ විස්තරයක් දෙනවා. විවිධාකාරයෙන් බලලා බෙදලා මේක ඉදිරිපත් කරලා තියෙනවා. අපි දන්නවනේ නික්කේප කාණ්ඩයේ කොහොමද ධර්මතා ඉදිරිපත් කරන්නේ කියලා ඒකට විශේෂ වූ පදනමක් තියෙනවනේ ආකාරයක් තියෙනවනේ. ඒ ආකාරයට අනුව තමයි මෙතනදී මේක විස්තර කරලා තියෙන්නේ. ඒ වගේම මේ එක එක තයෝ කුසල හේතු කියන්නේ මොනවද? තයෝ අකුසල හේතු කියන්නේ මොනවද? ආදී වශයෙන් ඊළඟ ඡේදයේ ඉඳලා ඡේදාංග 1059 ඉඳලා 1076 වෙනකම් මේ ඊළඟට එක එකක් වෙනම විස්තර කරලා දීලා තියෙනවා. ඒ අනුව මේ හේතු කියන ධර්මතා ටික නික්කේප කාණ්ඩය තුල ඡේද රාශියක් වියදම් කරගෙන තමයි විස්තර කරලා තියෙන්නේ. අපි මේක දැන් අපි දන්නවා තයෝ කුසල හේතු කියන්නේ මොනවද? කුසල හේතු තුන මොනවද? අකුසල හේතු තුන මොනවද? ඒවා අපි පැහැදිලිව දන්නවා. ඉතින් අපිට නැවත වතාවක් ඒක අරගෙන බැලුවොත් අපි අරන් බැලුවොත් නික්කේප කාණ්ඩය තුල අපිට මේ විදිහට දකින්නට පුළුවන් කතමේ ධම්මා හේතු, තයෝ කුසල හේතු, තයෝ අකුසල හේතු ආදී වශයෙන් දීලා ඊට පස්සේ මම පාලි පැත්ත විතරක් අරගන්නම්කෝ. ඊට පස්සේ තයෝ කතම 1059 තත්ත කතමේ තයෝ කුසල හේතු අලෝභ අදෝසෝ අමෝහ ඒවා දැන් අපි දන්නවා. ඒ වගේම තත්ත කතමෝ අලෝභෝ ඊට පස්සේ දැන් මේ නිද්දේශ පටිනිද්දේශ ආදී වශයෙන් මේක විස්තර කර ඉස්සරහට එනවා. දැන් ඉස්සරලාම තයෝ කුසල හේතු මොනවද කියන මේ දීර්ඝ විස්තරයකින් ඉදිරිපත් කළා. ඊට පස්සේ එහි පළවෙනි පදේ ටික අරගෙන තයෝ කුසල හේතු කියන්නේ මොකක්ද කියලා ඒක විස්තර කරලා දුන්නා. තයෝ කුසල හේතු කිව්වහම අලෝභෝ අදෝසෝ අමෝහෝ විතරයි. ඊළඟට මෙතනත් පද තුනක් තියෙනවානේ. ඒකේ අලෝභය කියන්නේ මොකක්ද? අන්න දැන් ඒක ඊළඟට විස්තර කරනවා. අදෝසය කියන්නේ මොකක්ද? ඒක ඊළඟට විස්තර කරනවා. මේ ආදී වශයෙන් ඉදිරියට විස්තර කරගෙන මේ විස්තරේ එනවා ඉස්සරහට. දැන් ඔයගොල්ලන්ට මේක බලන්න පුළුවන්. අපි මීට කලිනුත් මේ අලෝභ අදෝස අමෝහ ඉගෙන ගත්තා. ඒ නිසා මේ ඡේද 1060 කියන එක. ඔයගොල්ලන්ට ඕනනම් ගලපලා බලන්න පුළුවන් ඡේදාංක කලින් අපි තියෙන විග්‍රහය ඊට කලින් අපි ඉගෙන ගත්ත තැන්වලදී ඒවත් එක්ක හරිද ආදී වශයෙන් ඒවා ඔයගොල්ලෝ ගෙදරදී බලන්න කොහොමද කියලා.
මේ විදිහට මේක නික්කේප කාණ්ඩය තුල මේක ඉස්සරහට විස්තර කරගෙන යනවා අලෝභ අදෝසෝ අමෝහෝ කියලා උන දැන් කුසල හේතු තුන විස්තර කළා. ඊට පස්සේ අකුසල හේතු තුන විස්තර කරනවා කොහොමද කියලා මේ විදිහට මේක නික්කේප කාණ්ඩය තුල දීර්ඝ වශයෙන් විස්තර කරගෙන එනවා. මේ தত্ত্বය අපිට සාමාන්‍යයෙන් ඉතින් හුරු පුරුදු දෙයක් නේ. දැන් මේව ගොඩාක් කල් අපි සාකච්ඡා කරලා තියෙනවා. මේක අපි සාරාංශය අරගත්තොත් මේ විදිහට අපිට බලත හැකි මේක විශේෂයෙන් අපිට මෙතෙක් හමු නොවූ බෙදීමක් තමයි මේ භූමි වශයෙන් බෙදීම. නව කාමාවචර හේතු අන්න බලන්න කාමාවචරයේ හේතු 9ක් තියෙනවලු. අපි ඒක මෙච්චර කල් එහෙම කතා කළේ නෑ කියලා මං හිතන්නේ. අපි හැම වෙලාවෙම දැන් මං අහපුවාම මට උත්තර දුන්නේ හේතු ධර්ම 6යි කියලා. ඒ වුණාට මෙන්න බලන්න නිකේප කාණ්ඩය විස්තර කරනවා ඡේද 1068 දී කතමේ නව හේතු නව කාමාවචර හේතු. කාමාවචර භූමියේදී හේතු 9ක් තියෙනවලු. තයෝ කුසල හේතු, තයෝ අකුසල හේතු, තයෝ අව්‍යාකත හේතු. ඉමේ නව කාමාවචර හේතු. එතකොට බලන්න එතනදී කුසල හේතු 3ක් විදිහට ගත්තා, අකුසල හේතු 3ක් විදිහට ගත්තා. අව්‍යාකත හේතු වෙනම හේතු හැටියට සලකලා ඒකත් හේතු 3ක් හැටියට ගත්තා. දැන් අපි දන්නවා අව්‍යාකත හේතු. මට කවුරු හරි කියන්න බලන්න මොනවද අව්‍යාකත හේතු කියලා? විපාක ක්‍රියා. නෑ. මං ඇහුවේ අව්‍යාකත හේතු කියන්නේ මොනවද? කුසලත් නොවන අකුසලත් නොවන. ඒ අව්‍යාකත පදේ මම අහන්නේ දැන් මෙතන කුසල හේතු, අකුසල හේතු, අව්‍යාකත හේතු. කුසල හේතු අපි දන්නවා. අකුසල හේතු අපි දන්නවා. අව්‍යාකත හේතු කියන්නේ මොනවද? අලෝභ, අදෝස, අමෝහ. එතකොට ඒක කුසල හේතුත් නොවේද? ඒක අව්‍යාකත සිත් එක්ක යෙදෙනකොට හරියටම හරි. නම් වශයෙන් සමානයි. නමුත් කුසල නාම ධර්ම තුල යෙදෙනකොට ඒව කුසල හේතු හැටියට ක්‍රියා කරනවා. අව්‍යාකත නාම ධර්ම මත යෙදෙනකොට ඒව අව්‍යාකත හේතු කියලා ක්‍රියාත්මක වෙනවා. එහෙමනම් වෙන බලන්න නිකේප කාණ්ඩය කාමාවචර හේතු 9ක් හැටියට මෙතන දක්වනවා. කුසල හේතු, අකුසල හේතු සහ අව්‍යාකත හේතු කියලා. ඊළඟට රූපාවචරයට එනකොට ච රූපාවචර හේතු ඡේදාංක 1069. රූපාවචරයේදී හේතු 6යි දෙන්නේ. තයෝ කුසල හේතු, තයෝ අව්‍යාකත හේතු. ඉමේච්ච රූපාවචර හේතු. මොකක්ද අඩු වෙලා තියෙන්නේ? අකුසල. ඒ කියන්නේ අකුසල නැද්ද රූපාවචරයේ? රූපාවචර භූමියේ නෑ. රූපාවචර භූමියේ නෑ. ඒ කියන්නේ රූපාවචර සත්වයකට අකුසල ධර්ම පහළ වෙන්නෙම නැද්ද? නැහැ. ඒ කියන්නේ රහත් වෙලාද? රූපාවචර භූමියේ පහළ වෙන්නේ. ඒ කියන්නේ රූපාවචර සත්වයා කෙරෙහි භව රාගය නැද්ද? ඒක ලෝභය නෙමෙයිද? කාමාවචර. ඒ හැම තැනකදීම අපි ඒව අකුසල් ටික අරගන්නේ කාමාවචර හැටියටම තමයි. හරිද? මොකද අර ඕලාරික මට්ටමේ අකුසල් ස්වභාව රූපාවචර අරූපාවචර මට්ටමේ අපි දකින්නේ නැති නිසා. එහෙමනම් එහිදී අපිට ගන්න වෙන්නේ තයෝ කුසල හේතු, තයෝ අව්‍යාකත හේතු කියලා හේතු ධර්ම 6යි. ඒ විදිහටම අරූපාවචරයේත් 6යි. ච අපරියාපන්න හේතු. අපරියාපන්නේත් 6ක් දෙනවා. තයෝ කුසල හේතු, තයෝ අව්‍යාකත හේතු කියලා මේ විදිහට මේක විස්තර වෙනවා. සමාවෙන්නස අව්‍යාකත කියන්නේ විපාක ක්‍රියා දෙකම නේද? ඔව්. විපාක සිතේ යෙදුනත්, ක්‍රියා සිතේ යෙදුනත් ඒවා අව්‍යාකත හැටියට තමයි සලකන්නේ. විපාක හේතු, ක්‍රියා හේතු කියලා බෙදන්නේ නැහැ නේද? එහෙම බෙදලා දක්වලා නැහැ. මේ දෙකම අව්‍යාකත මට්ටමේ හැටියට සලකන්නේ. ඊළඟට දැන් මෙතෙක් මේ කතා කරපු මේ චේත රාශියකින් 1050 ගණන් වල ඉඳලා 1071 වෙනකන් කතා කරපු ටික සාරාංශගත කළොත් අපිට මෙන්න මේ විදිහට මේක තවත් බලන්න පුළුවන්. ස්වභාව ලක්ෂණ වශයෙන් ගත්තොත් හේතු ධර්ම 6ක් තියෙනවා. ලෝභ දෝස මෝහ, අලෝභ දෝස අමෝහ කියලා. ඒක හරිනේ. මේක ස්වභාව ලක්ෂණ වශයෙන් 6යි. ලෝභය ඇලෙන වග, අලෝභය එහෙම ඇලෙන්නේ නැති ස්වභාවය. මේ විදිහටම මේව අනිත්වත් ගලපලා අරගන්න පුළුවන්. ಜಾති වශයෙන් ගත්තොත් 9ක් තියෙනවා. කුසල හේතු, අකුසල හේතු, අව්‍යාකත හේතු කියලා. හරිද? නිර්දේශ වශයෙන් ගත්තොත් කුසල අකුසල විපාක ක්‍රියා කියලා අපි දන්නවා ಜಾති වශයෙන් සිත් 4කට බෙදෙනවා. ඒ එක එකේ අපි මේ අරගත්තොත් අකුසල හේතු 3ක කුසල හේතු මේ විදිහට අරගත්තොත් අපිට නිර්දේශ වශයෙන් 12ක් ඕනනම්
කඩලා අරගන්නත් පුළුවන්. මේක නිකේප කාණ්ඩේ පෙන්වුවේ නැහැ. නමුත් මම මේක වෙනම අරන් පෙන්නුවා. මේ විදිහටත් ඕනනම් ගන්න පුළුවන්. හරිනේ. දැන් අර ඔබතුමී ප්‍රශ්නේ අහුවේ විපාක ක්‍රියා කියලා ගන්නෙ නැහැ කියලානේ. නමුත් නිර්දේශ වශයෙන් අරගන්නවා නම් එතන 12ක් කියලා අපිට පෙන්වන්නට පුළුවන්. හරිද? භූමි වශයෙන් ගත්තොත් 27ක් පෙන්වන්නට පුළුවන්. බෙදලා දක්වලා කාම භූමියේ 9යි. රූප භූමියේ 6යි, අරූප භූමියේ 6යි, අපරියාපන්නේ 6යි කියලා මේ ඔක්කොම එක්කව කළොත් 27යි. හරි? මේ ආදි වශයෙන් මේ බෙදීම අපිට දැක ගන්නට පුළුවන්. ඊළඟට අපි දන්නවා නික්කේප කාණ්ඩයේ මේ විදිහේ දීර්ඝ විස්තරයක් දෙන අතරේදී අට කතා කාණ්ඩයත් මෙහි තියෙන ධර්මතා මට්ටම පෙන්නලා අපිට ඉදිරිපත් කරනවා. අට කතා කාණ්ඩයේ හේතු ධර්ම විග්‍රහය ආරම්භ කළොත් ඡේද 1440 අට කතා ධම්මසංගණී ප්‍රකරණේ අට කතා කාණ්ඩයේ ධම්මසංගණී ඡේද 1440. ඒක දීර්ඝ විස්තරයක් දෙනවා. එතන දීලා කියනවා තයෝ කුසල හේතු, තයෝ අකුසල හේතු, තයෝ අව්‍යාකත හේතු කියලා. ඊළඟට ඒකේ අභිධේයාර්ථ හැටියට ඒ සිත්වල යෙදෙන හේතු ධර්ම උඩ දක්වලා පෙන්නනවා. උදාහරණයක් හැටියට ගත්තොත් මේ බලන්න. තයෝ කුසල හේතු, තයෝ අකුසල හේතු, තයෝ අව්‍යාකත හේතු ආදී වශයෙන් දක්වපු එක. ඒක මම මේ ඡේදේ කියවන්න. අලෝභෝ කුසල හේතු, අදෝසෝ කුසල හේතු, චතුස්සු භූමීසු කුසලේසු උප්පජ්ජಂತಿ. මොකක්ද ඒ කියන්නේ? අලෝභෝ කුසල හේතු, අදෝසෝ කුසල හේතු, චතුස්සු භූමීසු කුසලේසු උප්පජ්ජಂತಿ. අලෝභ කුසල හේතුවයි අදෝස කුසල හේතුවයි කොහෙද ඇති වෙන්න පුළුවන්? චතුස්සු භූමීසු කුසලේසු. සෙව් භූමියෙහි වූ කුසල සිත්වල උපදින්නට පුළුවන්. ඒක හරිද? ඒක තේරෙනවද? අලෝභයයි අදෝසයයි කියන එක මේ කියන හේතු ධර්ම දෙක චතුස්සු භූමීසු කුසලේසු උප්පජ්ජති. භූමි හතරේම තියෙන කුසල් සිත් 21 එතකොට නේද? ඒ කුසල් සිත් 21ම උපදින්න පුළුවන් අලෝභය සහ අදෝසය. ඒකට හැමෝම එකඟයිද? එකඟ නෑ වගේ. අමෝහයක් වෙනවද? අපි ඊළඟට බලමු. අමෝහෝ කුසල හේතු කාමාවචර කුසලතෝ චත්තාරෝ. කාමාවසල කුසලතෝ චත්තාරෝ ඥාන විප්පයුත්තේ චිත්තුප්පාදේ ඨපෙත්වා චතුසු භූමීසු කුසලේසු උප්පජ්ජති. අන්න එතන පොඩි වෙනසක් කරන්න උනානේ. අමෝහෝ කුසල හේතු කාමාවචර කුසලතෝ චත්තාරෝ ඥාන විප්පයුත්තේසු චිත්තුප්පාදේ ඨපෙත්වා. ඒ මොකද්ද කිව්වේ? කාමාවචර කුසල් වලදී එතන තියෙනවනේ කාමාවචර කුසල් 8ක් තියෙනවා. ඒ කාමාවචර කුසල් 8 කුසල් 4ක් ඥාන සම්පයුක්තයි. ඉතුරු සිත් 4 ඥාන විප්පයුක්තයි. දැන් ඥාන විප්පයුක්ත සිත් වල අමෝහය කියන හේතු ධර්මයේ යෙදෙන්නේ නැහැ. එතකොට අමෝහය කියන හේතු ධර්මයේ ඥාන විප්පයුක්ත සිත් වල යෙදෙන්නේ නැති නිසා අර වාගේ ඍජුව කිව්වේ නෑ ඒක. ඒක වෙනම වාක්‍යයකින් වෙනම පෙන්නලා දුන්නා නිවැරදිවම. අමෝහ කුසල හේතු කාමාවචර කුසලතෝ චත්තාරෝ ඥාන විප්පයුත්තේ චිත්තුප්පාදේ ඨපෙත්වාන්න ඥාන විප්පයුක්ත සිත් 4 හැර ඉතිරි සිව් භූමි කුසල් වල යෙදෙනවා කියලා කිව්වා. එතකොට ඒක වඩා පැහැදිලිනේ. ඒ විදිහට තමයි කුසල හේතු තුන පිළිබඳව විස්තර කළේ. ඊළඟට අකුසල හේතු ගැන මේ විදිහට විස්තර කරනවා. ලෝභෝ අට්ඨසු ලෝභ සහගතේසු චිත්තුප්පාදේසු උප්පජ්ජති. ලෝභය කියන එක ලෝභ සිත් 8හි උපදිනවා. දෝසෝ ද්වේසු දෝමනස්ස සහගතේසු චිත්තුප්පාදේසු උප්පජ්ජති. ද්වේෂය කියන එක උපදින්නේ අපි දන්නවා ද්වේෂ සිත් දෙකේ විතරයි. දෝමනස්ස සහගත ද්වේෂ සිත් දෙකේ විතරයි. මෝහෝ සබ්බා කුසලේසු උප්පජ්ජති. ඒ මොකක්ද ඒ කියන්නේ? සියලු කුසල් සිත් වල උපදිනවා කියලාද? සියලු අකුසල් සිත්. සබ්බා කුසල. මෙතන මොකද්ද මේ තියෙන වචනේ? සබ්බා කුසල මෙතන තියෙන සබ්බා කුසලේසු කියලා මොකක්ද ඒ කියන්නේ? සබ්බ අකුසල. සබ්බ අකුසල කියන එක එකට බැඳලා ලියලා තියෙන්නේ. එකට අරගෙන ලියලා තියෙන්නේ. එතකොට සබ්බා කුසලේසු කියලා තමයි කියන්නේ. ලියවෙන්නේ. නමුත් එතන කියන්නේ සියලු අකුසල සබ්බ අකුසල කියන එක තමයි කියන්නේ. එතකොට එහෙමනම් මෝහය කියන එක සියලු අකුසල සිත් වල යෙදෙනවා. අකුසල සිත් 12ම යෙදෙනවද එහෙනම්? යෙදෙනවා.
අකුසල් සිත් 12ෙම යෙදෙනවා. හරි. හොඳයි. එහෙමනම් මම අහුවොත් අකුසල් සිත් 12ෙම යෙදෙනවා. අහේතුක සිත් වල යෙදෙනවද? නෑ. අහේතුක සිත් වල යෙදෙන්නේ නැහැ. අඩු ගානේ දුක්ඛ සහගත කාය විඥානයවත් යෙදෙන්නේ නැද්ද? නෑ. ඒත් යෙදෙන්නේ නැහැ. ඉතින් බය නැතුව කියන්නේ යෙදෙන්නේ නැහැ. අහේතුකයිනේ. ඒ අහේතුක නම් යෙදෙන්නේ නැහැ. හරි. ඊළඟට අලෝභෝ විපාක හේතු, අදෝසෝ විපාක හේතු, කාමාවචරස්ස විපාකතෝ අහේතුකේ චිත්තුප්පාදේ ටපෙත්වා චතුසු බීමේසු විපාකේසු උප්පජ්ජති. අර බලන්න. අලෝභ විපාක හේතුව, අදෝස විපාක හේතුව. හරිද? එතකොට අපි කලින් කතා කළේ කුසල හේතුව. දැන් කතා කරනවා අලෝභ අදෝස කියන විපාක හේතු කියලා. ඒ ටික නැවත වතාවක් කාමාවචර විපාකතෝ අහේතුකේ චිත්තුප්පාදේට අපෙත්වන්න. අහේතුක සිත්වල හැර ඉතුරු සහේතුක චතුසු භූමියසු විපාකේසු උප්පජ්ජති. සිව් භූමියේ විපාකවල උපදිනවා. මේ ආදී වශයෙන් මේක ඉතුරු ටිකත් ඔයගොල්ලන්ට මේක තේරුම් ගන්න පුළුවන්. අට කතා කාණ්ඩය තුල මේ එකක් ගැන සිත් ටික විස්තර කරලා දෙනවා. මේක අපිට කොහොම පැහැදිලිව අරගන්නට පුළුවන් මෙන්න මේ විදිහට ගත්තොත් කියලා මම හිතුවා. සිත් 89 අහේතුක සිත් පැත්තකට දාන්නකො. ඒගොල්ලන්ට හේතු ධර්ම ගැන බලපෑමක් නැහෙනි. එහෙනම් ඉතුරු සහේතුක සිත් 71යි. 71යි 18යි 89යි. හරිනේ. දැන් ඔන්න අපි සහේතුක සිත් 71 තුලනේ මේ හේතු ධර්ම ටික යෙදෙන්නේ. ඒ ටික අපිට කඩන්න පුළුවන් ඒක හේතුක, දු හේතුක, ත්‍රි හේතුක කියලා. ඒක හේතුක සිත් දෙකයි තියෙන්නේ. මොහ මූලික සිත් දෙක විතරයි. දැන් මෙතන කුසල වේවා අකුසල වේවා ඔක්කොම මම පොදුවේ කතා කරන්නේ. ඒක හේතුක සිත් දෙකයි. දු හේතුක වුණොත් එතන සිත් 22ක් ගන්න පුළුවන්. ත්‍රි හේතුක වුණොත් 47යි. එතකොට 47යි 22යි මේ දෙකයි ඔක්කොම සහේතුක සිත් 71. මේ විදිහට කොටස් තුනකට මට බෙදන්න පුළුවන්. ඒක හේතුක, දු හේතුක, ත්‍රි හේතුක කියලා. දු හේතුක කියන එක අපිට ගන්න පුළුවන්. කුසල සිත් 10ක් යෙදෙනවා. අකුසල් සිත් 10ක් යෙදෙනවා. සෝබන සිත් 12ක් තියෙනවා. දු හේතුක 22 හැදුනේ එහෙමයි. අකුසල් සිත් 10යි. ඒතකොට ඉතුරු දෙක ඇවිල්ලා ඒක හේතුක මෝහ මූලික සිත් දෙකනේ. මුළු අකුසල් සිත් 12න් මෝහ මූලික සිත් දෙක ඒක හේතුකයි. ඒ කියන්නේ එයා මට ඉස්සරලම පැත්තකට කරගන්න පුළුවන් වුණා. ඉතුරු එතකොට අකුසල් සිත් 10යි. මේ අකුසල් සිත් 10යි හැම වෙලාවෙම දු හේතුකයි. කාට හරි කියන්න පුළුවන්ද ඇයි ත්‍රි හේතුක අකුසල් නැත්තේ කියලා? ඇයි ත්‍රි හේතුක අකුසල් නැත්තේ? ලෝභය, ද්වේෂය නැති නිසා. හරි. ලෝභයයි ද්වේෂයයි කියන දෙක එකිනෙකට ප්‍රතිපක්ෂ ධර්ම දෙකක්. එකිනෙකට ප්‍රතිපක්ෂ ධර්ම දෙකක් නිසා ලෝභයයි ද්වේෂයයි එකට සහජාතව යෙදෙන්නේ නැහැ. එක සිතේ එකට යෙදෙන්නේ නැහැ ලෝභයයි ද්වේෂයයි දෙක. ප්‍රතිපක්ෂ ධර්මනේ. ඒ නිසා ත්‍රි හේතුක අකුසලයක් යෙදෙන්න විදිහක් නැහැ. එහෙමනම් අකුසල් සිත් 12 යෙදුනේ ඒක හේතුක හැටියට 2යි, දු හේතුක හැටියට 10යි. දු හේතුක 10 තමයි ලෝභ මූල 8යි, ද්වේෂ මූල 2යි අපි ඒක දානවා. හරිනේ. ඊළඟට දු හේතුක කුසල අරගෙන ගත්තොත් සෝබන 12ක් තියෙනවා. සෝබන සිත් ඔක්කොම කාමාවචරයේ 24 අපිට 24ක් ගත්ත හැකි. ඒකෙන් දු හේතුක හැටියට 12ක් එනවා. කුසලයේ 4යි, විපාකයේ 4යි, ක්‍රියාවේ 4යි කියලා. ඊළඟට හොඳයි. දු හේතුකවල මෙතන සෝබන 12. ඇයි කාමාවචර විතරයි අපි අරගත්තේ? රූපාවචර එහෙම නැද්ද? නෑ. රූපාවචර නෑ. රූපාවචර ත්‍රි හේතුකයි. රූපාවචර හැම වෙලාවෙම ත්‍රි හේතුකයි. හරි. එහෙමනම් ත්‍රි හේතුක සිත් 47 අපිට බෙදෙනවා. එතකොට කාමසෝබන වලින් ත්‍රි හේතුක 12යි, මහග්ගත ඔක්කොම එනවා, ලෝකෝත්තර ඔක්කොම එනවා. හරිනේ. එතකොට එතන 12යි 8යි 20යි 27යි 47යි ත්‍රි හේතුක සිත් 47 මේ විදිහට හැදෙනවා. මෙතන ඉතින් කාමසෝබන 12, කුසල 4යි, විපාක 4යි, ක්‍රියා 4යි, මහාගත 27ත් අපිට මේ විදිහට බෙදන්න පුළුවන් 9යි 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 කියලා. ලෝකෝත්තරට බෙදන්න පුළුවන් කුසල 4යි, විපාක 4යි කියලා. හරිනේ. මේ විදිහට මේක අපි හිතේ චිත්‍රයක් ඇඳගත්තා නම් මං හිතනවා වඩා පහසුයි, ලේසියි කියලා. එතකොට දැන් මේ එක එක තැනදී හේතු ධර්ම කීය කී යෙදෙනවද කියලා පහසුවෙන් තේරුම් ගන්නට පුළුවන් වෙයි කියලා මං හිතනවා. ඒක පැහැදිලිද ප්‍රශ්නයක් තියෙනවද මේ බෙදීම ගැන? හොඳට බලන්න මේක. සෝබන සිත් 12යි, කාම සෝබන 12යි,
ඒක චුට්ටක් කියන්න පුළුවන්. ඒ සෝබන 12යි එන එකයි කාම සෝබන 12යි මේ දෙකම එකයි නේද? හොඳයි. කාම සෝබන ඔක්කොම කීයක් තියෙනවද? 24යි. ඒ 24 තමයි මෙතන තියෙන්නේ. සෝබන හැටියට මම 12ක් දාලා තියෙනවා. කාම සෝබන කියලා 12ක් දාලා තියෙනවා. මම මෙතන කාම සෝබන කියලා දෙවෙනි අවස්ථාවේ වෙනමම පෙන්නුවේ අර මහග්ගත සහ ලෝකෝත්තර අනිකුත් භූමි සම්බන්ධ නිසා. හරිනේ? නමුත් දු හේතුක පෙන්නද්දි මට එතන භූමි ભેදයක් දාන්න ඕනේ නැහැ. මොකද මේ ඔක්කොම ටික කාමාවචරයේ විතරක් රැඳෙන නිසා. ඒ නිසායි මම එතන භූමි ભેදේ නොදක්වා සෝබන කියලා විතරක් පෙන්නුවේ. මොනවාද ඒ වගේ ප්‍රශ්න තියෙන්නේ? මේ වගේ චිත්‍රයක් හිතේ ඇඳගත්තා නම් මම හිතනවා අපිට හේතු ධර්ම බෙදීම බොහොම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. කොහොමද ඒවා යෙදෙන්නේ කියලා. හරි වෙනත් ප්‍රශ්න නැහැ වගේ. එහෙමනම් දැන් අපි බලමු මේ හේතු ගොච්ඡකේ පළවෙනි යුගලය කොහොමද අපිට එන්නේ? ඒතකොට හේතු ධම්මා කියලා කිව්වහම චෛතසික 6යි, ලෝභ දෝෂ මෝහ, අලෝභ දෝෂ අමෝහ. මෙච්චරයි තියෙන්නේ 6යි. හේතු ධර්ම කියලා එච්චරමයි තියෙන්නේ. වෙන මොනවාක්වත් දෙන්නේ නැහැ. හරි ලේසි. එහෙනම් එතන ස්කන්ධ එකයි. සංස්කාර ස්කන්ධේ විතරයි. මේ ඔක්කොම සංස්කාර ස්කන්ධේ කෙනේවනේ. හරිද? ලෝභයත් ඉන්නේ සංස්කාර ස්කන්ධයේද? ඔව්. ඔව්. හරිනේ. එහෙමනම් ආයතන එකයි. මේ ඔක්කොම චෛතසික. එහෙමනම් ඒක ධම්මායතනෙට ගියේ. ධාතු හැටියටත් එකයි. ඒක ධම්ම ධාතුවට යන්නේ. ආර්ය සත්‍ය හැටියට තුනක් තියෙනවා. හොඳයි ගලපන්න බලන්න මොනවද තුන? මොකද මෙතන නිර්වාණය පැහැදිලිවම නැහැ. ඒ නිසා මම පැහැදිලිව කිව්වා තුනයි කියලා. දුක්ඛ සත්‍යය මාර්ග සත්‍යය. හරි එක්කෙනෙක් කියන්නේ කවුද කියන්නේ? ගමනායක මහත්මිය කියන්න බලන්න මොනවද මෙතන තියෙන සත්‍ය තුන? දුක්ඛ සත්‍යයයි, සමුදය සත්‍යයයි, මාර්ග සත්‍යයයි. හරි. තව මහත්මියක් කියන්න බලන්න මොනවද දුක්ඛ සත්‍යයට අයිති කියලා? සහේතුක සිත් 63යි. දුක්ඛ සත්‍යෙ මම අහන්නේ මේ හේතු ධම්මා කියන පදේ අභිධේයාර්ථාවේ චෛතසික 6ක් විතරයි. ඒ චෛතසික 6 තුලින් අපිට සත්‍ය වෙන් කරගන්න තියෙන්නේ. සත්‍ය වශයෙන් බෙදලා දක්වන්නට තියෙන්නේ. කොහොමද ඒක වෙන්නේ? හේතු ධර්ම 5යි. හරියට උත්තරයක් දෙන්න ඕනේ. හේතු ධර්ම 5 දෝෂ, මෝහ, අලෝභ, අදෝෂ, අමෝහ. මෙතන හේතු ධර්ම 6ක් තියෙනවානේ. ලෝභය හැර ඉතිරි ටික දුක්ඛ සත්‍ය. ලෝභය හැර ඉතුරු ඔක්කොම දුක්ඛ සත්‍යද? ලෞකික සහේතුක සිත් 63 යෙදෙන ලෝභය වර්ගිත හේතු 5 දුක්ඛ සත්‍ය. අන්න හරි. අන්න හරි. හරිද? එතකොට අනිත් එක දැන් එතකොට දුක්ඛ සත්‍ය තියෙනවා. ලෝභය සමුදය සත්‍යයට යනවා. අතව මොකද්ද තියෙන්නේ? මාර්ග සත්‍ය. මාර්ග සත්‍යෙ මොන හරි තියනවද මෙතන මාර්ග සත්‍යෙට? හේතු 6 දෙන වර්ජිත. හේතු 6 දෙන වර්ජිත මොකක්ද එහෙනම්? අමෝහ 4 යෙදෙන අලෝභ හේතු 4 දෙන. එහුන්නේ නැවත තවත් කියන්න. දැන් අපි මොන සත්‍යයද දැන් හොයන්නේ? මාර්ග සත්‍ය. මාර්ග සත්‍ය හොයන්නේ. හොඳයි මාර්ග සත්‍යයට අයත් වෙන කිසි දෙයක් මෙතන තියෙනවාද? අමෝහය. අමෝහය තියෙනවා. අමෝහය කියන්නේ මොකද්ද? ප්‍රඥාව. මාර්ග සත්‍යයේ දෙන අංග හැටියට සැලකුවොත් මොකද්ද? සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය. හරි එහෙමනම් මෙතන සම්මා දිට්ඨි කියන ධර්මතාවයේ තියෙනවා. එහෙමනම් ලෝකෝත්තර සිත්වලදී එයා මාර්ග සත්‍යයේ හැටියට ක්‍රියා කරනවා. හරිනේ. එහෙමනම් ඒ විදිහට බැලුවොත් අපිට මේ විදිහට සත්‍ය තුන බෙදලා පෙන්වන්නට පුළුවන්. ලෞකික සහේතුක සිත් 63 යෙදෙන ලෝභය වර්ජිත හේතු ධර්ම 5 දෙන දුක්ඛ සත්‍යයි. මෙහි තිබු අභිධේයාර්ථ තුල තිබිච්ච ලෝභය සමුදය සත්‍යය. මාර්ග සත්‍යය හැටියට සතර මාර්ග සංප්‍රයුක්ත වූ අලෝභ කියන හේතු ධර්ම 4 සෝවාන් මාර්ග සිතේ, සකදාගාමි මාර්ග සිතේ, අනාගාමි මාර්ග සිතේ, අරිහත් මාර්ග සිතේ කියන අවස්ථා 4 යෙදෙන අමෝහය. එහෙම නැත්නම් සම්මා දිට්ඨිය කියන එක. ඒතර මේක හේතු ධර්ම හැටියට ගන්නකොට අපි ගන්නේ අමෝහය කියලානේ. ඒ හේතු ධර්මය මාර්ග සත්‍ය හැටියට ක්‍රියා කරනවා. ඒ මාර්ග සිත්වලදී.
විශේෂයෙන් මතක තියාගන්න ඕනේ මේ වගේ තැන්වලදී දුක්ඛ සත්‍ය හඳුන්වද්දී ලෞකික කියලා අපි පෙන්නලා ඉස්සරහට එන්නට ඕනේ. මාර්ග සත්‍ය හඳුන්වද්දී මේක සතර මාර්ග සම්ප්‍රයුක්ත වෙන්නට ඕනේ. ඒ කියන්නේ ලෝකෝත්තරම වෙන්නට ඕනේ. එහෙමනම් මෙහි ඉතුරු මොනවද අපිට තියෙන්නේ විනිර්මුක්ත ධර්ම හැටියට ගන්න මොනවද තියෙන්නේ? මේ කියන හේතු ධර්ම වල විනිර්මුක්ත ධර්ම මොන හරි ගන්න පුළුවන්ද අපිට? සත්‍ය විනිර්මුක්ත ධර්ම. අලෝභ අදෝස හේතු ධර්ම දෙකයි ඵල සංප්‍රයුක්ත අලෝභ අදෝස අමෝහ හේතු ධර්මයි සත්‍ය විනිර්මුක්ත. හරි. ඒ විදිහට අපි ඒක ගලපන්නට ඕනේ. සතර මාර්ග සංප්‍රයුක්ත වූ අලෝභ අදෝස යන හේතු ධර්ම දෙක සහ ඒ කියන්නේ එතකොට සතර මාර්ග සංප්‍රයුක්ත වූ අලෝභ අදෝස කියන හේතු ධර්ම දෙක සත්‍ය විනිර්මුක්තයි. ඊට අමතරව ඵල සිත් සලකනකොට අලෝභ අදෝස අමෝහ කියන තුන් දෙනාම සත්‍ය විනිර්මුක්තයි. ඇයි ඵල සිතේදී හේතු ධර්ම තුනම අරගත්තේ? ඒකට මොකද අදහස? ඇයි ඵල සිතේදී හේතු ධර්ම තුනම ඵල චිත්තෝත්පාද. ඔව් ඵල චිත්තෝත්පාදය සත්‍ය විනිර්මුක්තයි. එතකොට එතන මොනවද සතර කෘත්‍යයෙන් එකක්වත් එතන සිද්ධ වෙනව හැටියට අපි සලකන්නේ නැති නිසා. එතකොට අලෝභ එහි යෙදෙන අලෝභ දෝස සමෝහය එහෙමනම් ඒවා සත්‍ය විනිර්මුක්ත වෙනවම තමයි. හරිනේ. ඒ විදිහට අපිට පළවෙනි පදේ මේක ගලපලා අරගන්නට පුළුවන්. එතකොට දැන් පළවෙනි පදය අපි තෝරලා ඉවරයි. ස්කන්ධ ආයතන ධාතුත් බෙදලා ඉවරයි. ඒ පිළිබඳව මොනවා හරි ගැටලුවක් තියෙනවද? නැහැ. එහෙමනම් දෙවෙනි පදේ අරගත්තොත් න හේතු ධම්මා මූලාර්ථයෙන් හේතු නම් නොවූ නිස්සත්ත්ව නිද්දිය පරමාර්ථ ස්වභාව ධර්මය. හේතු ධර්මයේ ප්‍රතිපක්ෂය. හරිද? න හේතු ධම්මා. එතකොට මූල දැන් හේතු ධර්ම කියලා මෙච්චර නම් ගියේ. ඊටු ඔක්කොම ටික මේ පැත්තට එන්න එපාය. එහෙමනම් සිත් ඔක්කොම ටික එන්න ඕනේ. මොකද මේ පළවෙනි ගොඩේ සිත් එකක්වත් නැහැ. එහෙමනම් සිත් 89යි. චෛතසික වලින් 6ක් මේ පැත්තට ගියා නම් හේතු ධර්මා හැටියට. එහෙමනම් ඊටු චෛතසික 46ක් එන්නකොට 52කින් හේතු ධර්ම 6 අඩු කරපුවාම ඊටු 46ම මෙතන න හේතු ධම්මා වල අභිදේයාර්ථ හැටියට ගොනු වෙනවා. රූප ඔක්කොම ටික එනවා 28යි. නිර්වාණය එනවා ඔක්කොම ටික එනවා. එතකොට හරිනේ. ඒ අනුව අපිට න හේතු ධම්මා වල අභිදේයාර්ථ ගලපන්නට පුළුවන්. අපි දැන් බලමු න හේතු ධම්මා කියන පදය සලකලා අට කතා කාණ්ඩය සහ නික්කේප කාණ්ඩය කොහොමද කතා කරන්නේ කියලා. න හේතු ධම්මා කියන පදයට නික්කේප කාණ්ඩය විස්තර කරන්නේ ඡේද 1077 කතමේ ධම්මා න හේතු ඒ ධම්මේ තපෙත්වා අවශේෂා කුසල කුසලාව්‍යා කතා ධම්මා කාමාවචර රූපාවචර අරූපාවචර අප්‍රියාපන්න වේදනක්ඛන්தோ පේයාලං විඥානක්ඛන්தோ සබ්බංච රූපං අසංකතාච ධාතු ඉමේ ධම්මා න හේතු. අර කිව් ඔක්කොම ටික නික්කේප කාණ්ඩේ විස්තර කරනවා. මෙතන මේ තේ ධම්මේට අපෙත්වා කියලා කිව්වේ ඇයි? තේ ධම්මේට අපෙත්වා මොනවද ඒ කිව්වේ? හේතු ධර්ම 6 හේතු අපි පළවෙනි පදයට ගත්තනේ හේතු ධර්ම ටික. එතකොට මේ එතනම යුගල හැටියට කතා කරන දෙවෙනි පදේනේ. එහෙමනම් තේ ධම්මේට අපෙත්වා කියලා කිව්වේ පළවෙනි පදයට ගත්ත යම් දෙයක් තියෙනවා නම් ඒ ටික හැර. අපෙත්වා කියන්නේ හැර. අවශේෂා කුසල කුසලාව්‍යා කතා ධම්මා. ඊතුරු සියලුම කුසල කුසලාව්‍යා කත වූ සියලුම ධර්ම ඒක භූමි වශයෙන් කාමාවචර රූපාවචර අරූපාවචර අප්‍රියාරූප වෙන්න පුළුවන්. ස්කන්ධ හැටියට චතුස්කන්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව සියලු රූප ටික වෙන්න පුළුවන්. අසංකත වූ නිර්වාණය වෙන්න පුළුවන්. මේ සියලු ධර්ම ටික මෙතෙන්ට එනවා කියලා විස්තර කළා. එහෙමනම් එතන එනවා සිත් 89 මේනවා හේතු 6 වර්ජිත චෛතසික 46 මේනවා රූප 28 එනවා නිර්වාණය එනවා. හරිනේ. ඒ ධම්මේට අපෙත්වා කිව්වම හේතු 6 හැර ඉතුරු ඔක්කොම ටික මෙතන ඇවිල්ලා තියෙනවා. චිත්ත චෛතසික රූප නිබ්බාන කියන වලින් ඉතුරු ඔක්කොම ටික ඇවිල්ලා තියෙනවා. චෛතසික වලදී 46යි. අට කතා කාණ්ඩයේ මෙහිදී විස්තර කරනවා ඡේද 1441 දී තපෙත්වා හේතු ටික හැර චතුසු භූමිසු කුසලං අකුසලං චතුසු භූමිසු විපාකෝ තීසු භූමිසු කිරියාව්‍යා කතං රූපංච නිබ්බානං චර වගේම තමයි එතනදිත් අපිට මේ විදිහට අභිදේයාර්ථ ගලපලා අරගන්නට පුළුවන්.
චතුසු භූමිසු කුසලං අකුසලං. එහෙනම් අකුසල සිත් 12යි චතු භූමික කුසල සිත් 21යි. චතු භූමික විපාක 36යි. තේ භූමික ක්‍රියා 20යි. චෛතසිකේතර ඔක්කොම එන්න ඕනේ 46යි. රූප 28යි. නිර්වාණය. හරිනේ. මේක දිහා බලපුවම අපිට පේනවා සිත් 89 මෙවිලා තියෙනවා. චෛතසික 46යි ආවේ. ඉතුරු 6 පළවෙනි පදයට ගියා. රූප ඔක්කොම ටික ආව රූප 28යි. අසංකත නිර්වාණය ආවා. හරිනේ. එහෙමනම් දෙවෙනි පදේ අපිට අභිධේයාර්ථ මේ විදිහට සාරාංශගත කරන්න පුළුවන්. සිත් 89යි, චෛතසික 46යි, රූප 28යි නිර්වාණයයි. මේ ධර්මයේ ස්කන්ධ හැටියට 5යි, ආයතන වශයෙන් 12යි, ධාතු 18යි, සත්‍ය වශයෙන් 3යි. හරි. කාට හරි ගලපන්න පුළුවන්ද ස්කන්ධ වශයෙන් 5 කියන තැන සංස්කාර ස්කන්ධයට මොනවද ඉන්නේ කියලා? දැන් ඔයගොල්ලෝ දිනුනේ නැති මම ඒක නිසා බොහොම කෙටි කරලා අහනවා. දැන් පද 66ක් ඔයගොල්ලෝ ඇනලයිස් කරලා තියෙනවා ටික මාතිකා යටතේ. දැන් මගේ ප්‍රශ්නය මේ දෙවෙනි පදේ න හේතු ධම්මා කියලා විදීලා තියෙන අභිධේයාර්ථ යටතේ ස්කන්ධ ભેදය දක්වද්දී ස්කන්ධ 5ක් වෙනවා කියලා කියනවා. එහි සංස්කාර ස්කන්ධයට ඇතුළත් වන ධර්මතා මොනවද කියලා කියන්න බලන්න. චෛතසික 46 වේදනා ස්කන්ධයට කිය වේදනාවයි සංඥා ස්කන්ධයට කිය සංඥාවයි හැර ඉතිරි චෛතසික 44 සංස්කාර ස්කන්ධය. හරි. ඒ උත්තරයට එකඟ වෙන අය ඉන්නවද? වෙනස් උත්තර තියෙනවද? එකඟ වෙනවා. හරිනේ. ඒ කියන්නේ දැන් හැමෝටම ස්කන්ධ ભેදය එහෙම බොහොම සරලයි නේද? අපි එහෙම ප්‍රශ්නයක් අහනකොට දැන් හිනත් යනවා ඇති සමහර විට. ඕක මොකක්ද කියලානේ. හරි. අර මේ මොනවද? අර අපි මොනවද මහග්ගත සිත් ඉගෙන ගනිද්දි රූපාවචර සිත් වල අභිභායතන ඉගෙන ගනිද්දි ඕකත් මොකද්ද කියලා අර ආරම්මන අභිභවනය කරලා ගිය හැටි මතක් වෙනවා නේද? ඒ වගේ දැන් මෙතනදී ස්කන්ධ වලට දැන් පද 66ක් තිස්සේ ඉගෙනගෙන බෙදලා පුරුදු නිසා දැන් බොහොම ඍජුව උත්තර දෙනවා. බොහොම හොඳයි. ආයතන වශයෙන් 12යි. එතකොට ඒ ටික එහෙනම් මම අහන්නෙත් නෑ. ධාතු වශයෙන් 18. හරි. ආර්ය සත්‍ය වශයෙන් 3. විස්තර කරන්න බලන්න. ඇයි එතන 3ක් ආවේ? 4ක් ඉන්න බැරිද? ලෝභේ නෑ. මෙතන ලෝභේ නෑ. ඇයි ලෝභේ නැත්තේ? හේතු 6 වර්ජිත කිව්වම ලෝභ චෛතසිකයේ පළවෙනි එකට කිය නිසා එතන ලෝභය එන්නේ නැහැ. එහෙමනම් ඊතුරු ධර්මතා නිර්වාණය තියෙනවා. ඒකට ඊතුරු ධර්මතා ටික කියනවා දුක්ඛ සත්‍ය තියෙනවා, මාර්ග සත්‍ය තියෙනවා. මාර්ග සත්‍යයට මොන හරි අඩුපාඩුවක් එහෙම තියෙනවද මෙතන? තියෙනවා. සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය හැටියට යෙදෙන අමෝහය මේන් අයින් වෙලා මේ අභිධේයාර්ථ තුල නැහැ. හරි ඒක මතකයි. හරි. තව දුරටත් ස්කන්ධාදී ભેදය දක්වන්නට බැරි අය ඉන්නවා නම් ඊට කලින් දැන් මේ දුක අරගත්තොත් පද දෙකයි තියෙන්නේ. මේක අපි නම් කළේ කොහොමද? හේතු ගොච්චකයේ හේතු ධම්මාන හේතු ධම්මා කියලා එන එක ආදිලබ්ධ විදිහට අරගෙන තියෙනවා. නිප්පදේශ දුකයක් කියලා තේරෙනවද? සීනුම පරමාර්ථ ධර්ම මේ පද දෙකට ගොනු වුණා නේද? හරි. ස්කන්ධ ભેදය හරියට ෂුවර් නැති කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ විදිහට ස්කන්ධ ભેදය අපි ලියන්නට පුරුදු වෙන්නට ඕනේ. ස්කන්ධ වශයෙන් පස්වැද ඇරුම් වෙන්නේ රූප 28 රූපස්කන්ධයි, චෛතසික 46 අතුරින් වේදනා චෛතසිකයේ වේදනා ස්කන්ධයි, සංඥා චෛතසිකයේ සංඥා ස්කන්ධයි, ඉතිරි චෛතසික එතකොට 44යි. හරිනේ. එතකොට සිත් 89 විඥාන ස්කන්ධයි. මතක ඇතුව ලියන්න ඕනේ නිර්වාණය ස්කන්ධ විනිර්මුක්තයි කියලා. ඇයි? අභිධේයාර්ථ තුල නිර්වාණය අඩංගු වෙච්ච නිසා. එය මේ පළවෙනි ඉලක්කම් පහට ආවෙ නැති නිසා ඒක ස්කන්ධ විනිර්මුක්තයි කියලා ලියන්නට ඕනේ. ඊළඟට ආයතන වශයෙන් 12 වැඩෑරුම් වෙන්නේ කොහොමද කියලා කිව්වොත් රූප 28 අතුරින් චක්කු ප්‍රසාද රූපේ චක්කායතනයි ආදී වශයෙන් සෝත ප්‍රසාදේ, ගාන ප්‍රසාදේ, જીවහා ප්‍රසාදේ, කාය ප්‍රසාදේ ඒ ආයතන නම් වලින් හඳුන්වන්න. එතකොට එතන ප්‍රසාද රූප පහට ආයතන පහක් ගියා. ඊළඟට ගෝචර රූප හැටියට වර්ණ රූපේ රූපායතනයි කියලා ශබ්ද ගන්ධ රස ආදී වශයෙන් අරගන්න පොට්ටබ්බය විතරක් පඨවි තේජෝ වායෝ සංඛ්‍යාත පොට්ටබ්බ රූපේ පොට්ටබ්බ ආයතන මේ විදිහට ඒක අරගන්න. ඊළඟට
සිත් 89ම ආයතනයි. ඊතුරු ධර්ම ටික හැටියට එන්නේ චෛතසික 46යි, සුකුම රූප 16යි, නිවනයි. මේ උඩට ඕලාරික රූප 12ම ගිය නිසා ඊතුරුනේ සුකුම රූප 16 ඒක ධම්මායතනයට ආවා. ධාතු හැටියට ගත්තත් ওই විදිහටම තමයි ඒක නම් කරගෙන ඉන්නේ. එතනදී වෙනස් වෙන එක මතක තියාගන්න ඕනේ. විඥාන ධාතු 7 කඩලා ගන්න විදිය චක්කු විඥාන සිද්දක චක්කු විඥාන ධාතුවයි. සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන කියන ඒවත් ඒ විදිහටම නමට අනුරූපව ධාතු හැටියට යුගල කරලා අරගන්න. එතකොට එතන දෙපස් විඥාන 10 ඒ විදිහට ධාතු පහක් විදිහට අරගන්න. පංචද්වාර වර්ජනේ සහ සම්පටිච්ඡන යුගලේ මනෝ ධාතු කියලා ගන්න. ඉතිරි සිත් 76යිනේ එතකොට ඉතුරු වෙන්නේ. මෙතන 13ක් ගිය නිසා. හරිනේ. මනෝ ධාතු 3ක් යනවා. දෙපස් විඥාන හැටියට 10ක් ගියා එතන. හරිනේ. එතකොට ඉතුරුනේ 76යි. ඒ 76 මනෝ විඥාන ධාතු කියලා අපි සියල්ලම එකට දාලා සලකනවා. ධම්ම ධාතුට අර වගේමයි. චෛතසික 46යි, සුකුම රූප 16යි, නිර්වාණයයි ධම්ම ධාතුව. ආර්ය සත්‍ය වශයෙන් ගත්තාම දුක්ඛ සත්‍ය හැටියට ලෞකික සිත් 81. ඒක ලෞකික කියන එක මතක තියාගන්න ඕනේ. ලෞකික සිත් 81යි, එහි යෙදෙන චෛතසික 46යි, රූප 28යි. දුක්ඛ සත්‍ය හැටියට නිරෝධ සත්‍යයට අනිවාර්යයෙන්ම නිර්වාණය. මාර්ග සත්‍යය අපි ලියන්නේ සෝවාන් ආදී සතර මාර්ග සංප්‍රයුක්ත සම්මාදිට්ඨි වර්ජිත. ඇයි සම්මාදිට්ඨිය මේ අපි දෙයාර්ථ තුල ආවේ නැහැ. එයා පළවෙනි පදයට ගිය නිසා. එතකොට සම්මාදිට්ඨි වර්ජිත මාර්ගාංග 7 දෙන එක් වරක්ද. සම්මා සංකප්ප වර්ජිත 6 දෙන 4 වරක්ද කියලා තමයි ලියන්නට වෙන්නේ. ධාන ભેදයෙන් ධාන පහක් තියෙනවානේ. මේ පහට සලකනකොට පළවෙනි එකේදී මෙතන එතකොට සම්මාදිට්ඨියයි වුණාම 7 දෙනාම පළවෙනි ධානයේ තුල යෙදුණා. ඒ නිසා 7 දෙන එක් වරක් කියලා කිව්වා. දෙවෙනි ධානයට එනකොට විතර්කයත් අයින් වුණානේ. විතර්කය කියන්නේ සම්මා සංකප්පයනේ. එතකොට ඒකත් අයින් වුණාම ඉතුරු උනේ එතකොට මාර්ගාංග 6යි. එහෙමනම් මේ 6 දෙන 4 වරක් කියලා කිව්වේ දෙවෙනි ධානයේ, තුන්වෙනි ධානයේ, හතරවෙනි ධානයේ, පස්වෙනි ධානයේ. 4යි. මේ විදිහට ඒක අරගත්තා. එතකොට අතිරික්ත මාර්ග චිත්තෝත්පාද එතන චෛතසික 36ක් තියෙනවා. ඒකෙන් මාර්ගාංග 7 මෙතන අයින් කළා. ඊට අමතරව හේතු ධර්ම 3ක් අයින් කළා. සිත එක්කව කරපුවාම 27 දෙනයි. ඵලචිත්තෝත්පාදී වරගත්තා නම් එතන 34යි. සත්‍ය විනිර්මුක්ත ධර්ම කියලා කියනවා. හරිද? සමාවෙන්න චිත්තෝත්පාදයේ මෙතන 3 සඳහන් වෙන්නේ මොකන්ද? 36න් 7ක් අඩු කළායි 3ක්. හේතු ධර්ම 3. කුසල හේතු 3. ඒක මම මෙතනදී මාර්ගය හැටියට කියේ නෑ නේද? කුසල හේතු 3 මම වෙනම අයින් කළා. හරිද? මෙතන මාර්ග හැටියට කිසි හේතුවක් අඩංගුනේ නැති නිසානේ මෙතන මාර්ගාංග 7 ආවේ. සම්මාදිට්ඨිය වර්ජිත වුණානේ. හරි. එතකොට එතන මාර්ගාංග 7නේ තිබුණේ. එතකොට මේ මාර්ගාංග 7 එහෙම අයින් කරපුවාම අලෝබදෝ සමෝහ කියන හේතු ධර්ම 3 මේ පදේට ආවේ නෑ. අපි දෙයියන් හැටියට. එහෙමනම් ඒ තුනත් අයින් කරන්න. මොකද ඒ තුන මේ 36 තුන තියෙනවනේ. එහෙමනම් 36න් මේ අපි දෙයියන් වලට අයත් නැති ටික අයත් නැති මේ තුන අයින් කරන්නට ඕනේ. හරිනේ. හරි. ඔබතුමියගේ මේ ෆෑන් එක දාලා මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා මේ කොකුරු ගන්නවා අපි. ෆෑන් එක දාලා නෑ සර්. මම ඉන්නේ හරිම නිශ්ශබ්ද තැනක. ඒ වුණාට ඔබ දැන් මට දැන් අර සද්දයක් එනවා එතකොට. හිතා ගන්න බෑ මොකද්ද වෙන්නේ කියලා. හැබැයි ෆෑන් එක නම් දාලා නෑ. මම අපි කීප වතාවක් නොටිස් කළා ඔබතුමියගේ මයික් එක ඔන් වෙන හැම වෙලාවකම මේ කෝසාවක් කියන කුරුකුරු ගන්න සද්දයක් එනවා. ඔව් සර්. හරි. එක චෙක් කරා හැබැයි මට ඒක අල්ලගන්න බැරි වුණා. හරි කවන්නේ. හරි. එතකොට මේ විදිහට තමයි අපි හේතු ගොච්ඡකයේ පළවෙනි පද යුගලය විස්තර කරලා දක්වන්නේ. දුක මාතිකා කියලා නම වෙනස් වුණාට පද දෙකක් වුණාට විස්තර කිරීම ස්වභාවයේ මම හිතන්නේ වෙනසක් ඕගොල්ලන්ට දකින්න හම්බ වෙන්නේ නැහැ. තික මාතිකා පද විස්තර කරපු ආකාරයටම තමයි යන්නේ. වෙනස තියෙන්නේ සතර පරමාර්ථ ධර්ම පද දෙකකට විතරක් තුන් වෙන නිසා. පළවෙනි දුකය විතරයි අපිට අද විස්තර කරන්න තියෙන කාල වේලා අනුව. ඉතිරි දුක 5 අපි ඉදිරි සතිය තුල විස්තර කරමු. ඊට අමතරව වෙන මොනවා හරි ගැටලුවක් නැත්නම් අපිට අද දවසේ පාඩම අවසන් කරන්නට පුළුවන්. මෙන්න මෙතන මේ 30න් 7 එකක් එකතු වෙන්නේ මොකක්ද? ඒ සිත මා මේ ඵල සිත හරි හරි.
මේ තුනක් අයින් කළේ හැම වෙලාවෙම ඒ හේතු ධර්ම තුන මේ දෙවෙනි පදයේ අභිධේයාර්ථ වලට ආවේ නෑනේ. නමුත් අපි පොදුවේ අරගත්තේ එම ඵලසිතේ චෛතසික 36 තියෙනවා කියලා ගෙඩි පිටිම අරගත්තානේ. එහෙනම් 36 තුල මෙතන හේතු ධර්ම තියෙනවා. නමුත් හේතු ධර්ම අභිධේයාර්ථ තුල නෑ. ඒ නිසා අපි ඒ තුන අයින් කළා. එකක් සිත් ටික ඔක්කොම එකක් හැටියට ගත්තා. එකක් හැටියට අරගෙන ඒක අපි එක්ක අහු කරන්න ඕනේ. චිත්තෝත්පාදේ කියලා ගන්නකොට සිතත් එක්ක අහු වෙන්න ඕනේ. චෛතසිකත් එක්ක අහු වෙන්න ඕනේ. හරි බොහොම. කාමනාද ඒ වගේ ගැටලු තියෙන්නේ. සමනස එතන තුන අඩු වෙන්නේ එක 6ක් නෙවෙයි දෙතන ඒ කියන්නේ මොනවද 6? මොනවද 6? චෛතසික දැන් අලෝභ ආදෝස සමෝහ ඒකනේ තුන අඩු කරේ. ඔව්. ඊටු තුන මොනවද? ලෝභ ද්වේෂ ඒ ටික එන්නේ නැද්ද සර් ඒක? අපි මේ මාර්ග සිත කුසල සිතක්ද අකුසල සිතක්ද? හරි සර් හරි පැහැදිලි. සමා වෙන සර්. හරි පැහැදිලි. හරි සර්. ගොමයි. මාර්ග සිතක් නිසා මේ ඔබ දෝෂමෝ එන්නේ නැහැ. හරි. හොඳයි එහෙමනම් අපි අද දවසේ පාඩම මෙතකින් අවසන් කරමු. ඊළඟට අපි ලබන සතියේ නැවත හමු වෙන තෙක් අදට සමු අරගමු. එහෙමනම් මෙතෙක් වේලා පළමුව තික මාතිකාවේ අවසාන තිකයත් දුක මාතිකාවේ පළවෙනි දුකයත් අද දවසේ මේ විදිහට සාකච්ඡා කළා. මෙතෙක් වේලා පැය දෙකක් විතර කාලයක් මේ අපි රැස් කරගත්ත මේ අභිධර්ම සම්මර්ෂණයක යෙදিলা බොහෝම කුසලානිසංසයක් රැස් කරගත්තා. ඒ සියලුම කුසල් මේ ශාසනය ආරක්ෂා කරන්නා වූ සියලු දෙවියන්ටත් ධර්මයේ රැකලා දුන්නු මහා සංඝරත්නයටත් මේ පාඩම් අපි මේ විදිහට ඉදිරිපත් කරන්නේ ප ဋ ාණ ධම්ම සභාවේ අනුග්‍රහයෙන් මේ විදිහට අපිට සංවිධානය වෙන්න අවස්ථාව සලසලා දුන්නු ප ဋ ාණ ධම්ම සභාවේ සීලමු ස්වාමීන් වහන්සේලාටත් පොදුවේ ඊට අමතරව අපිට මේ තාක්ෂණ සූම් තාක්ෂණය ලැබලා දීලා මේ විදිහට බොහෝම පහසුවෙන් මේ දේ කරගෙන යන්නට අවස්ථාව සලසලා දීපු කරුණාවන්ත පින්වන්ත මහත්මීන්ටත් පොදුවේ මියගේ ඥාතීන්ට ගුරුවර දෙමාපියන්ට ඔබ අප හැම දෙනාට මේ සියලු කුසලය අමා මහ නිවන් සුව පිණිසම උපනිශ්‍රේ වේවා හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. හැම දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සර්. තෙරුවන් සරණයි සර්. තෙරුවන් සරණයි සර්. තෙරුවන් සරණයි සර්.